හොඳයි නමස්කාරය කියන්නේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါตา වේරමණී සික්ඛාපදං සමාදියාමි อทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิภิกษุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิปารุสาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิสัมปัปปลาปาเวรมณีสิกขาปดังสมาธิยามิมิจฉาจีวาเวรมณีสิกขาปดังสมาธิยามิอิดัมเมสีลังอาสวัคยาวังโหตุมาเยเมวสีเลนิรวานสันติยปินิสมะเหตุเววาශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි සති තුනක් වගේ කාලයක් මේ ස්ථානයේ පවත්වාගෙන යනු ලබන භාවනා වැඩසටහන අද දවසේ ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී මේ පින්වතුන්ට මුල්ම දවසේ ඉඳලා මම මතක් කරා අපි මේ කරන වැඩසටහන මේ පැහැදිලි කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම සම්බන්ධව. මේ දක්වා පැහැදිලි කරපු කාරණා ටික කෙටියෙන් මේ දැන්වීමක ඇතුළත් වෙලා තියෙනවා. ඒ දැන්වීම ගැන මතක් කරනකොට
මුලින්ම සඳහන් කරන්න ඕනේ මේ සඳහන් වෙන අක්ෂර වින්‍යාස බලන්න එපා. ඒවා වැරදි කවි තියෙනවා මේ මුද්‍රණයේදී. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ මේ මුලින්දි මතක් කරා මම මේ ධර්මයේ තියෙන්නේ වචනයක් මත නෙවෙයි කියලා. ධර්මයේ සත්‍ය ධර්මයේ භාෂාවක වචනයක නැහැ. ඔයගොල්ලන්ට වචනයකින් ධර්මයේ හොයන්න ගියොත් ඔයගොල්ලෝ ලොකු අමාරුකටපත් වෙනවා. දැන් මේ මතක් කරේ මෙතන උනත් නැත්නම් මේ විදිහට සටහන් කරලා මේ පැහැදිලි කරන දේ අකුරු අක්ෂර විඤ්ඤාසයේ වැරදි කියලා සමහර විට හිතන්න ගියොත් ඔයගොල්ලන්ට අමාරු වෙනවා. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් මම පැහැදිලි කරපු මේ දක්වා පැහැදිලි කරපු ධර්ම කාරණා හුඟක් මේ සටහනට ඇවිල්ලා තියෙනවා. එතකොට ඇයි එහෙම ඒ සටහනකින් ඉදිරිපත් කරන්නේ? ඔයගොල්ලෝ දැන් භාවනා කරනවා කියලා මේ කටයුතු නැත්නම් මේ ධර්මයේ ප්‍රගුණ කිරීම කියන දේ දේව පූජාවක් වගේ එකක් නෙවෙයි කියලා දැනගන්න ඕනේ. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයයි දේව පූජාවයි කියන්නේ දෙකක්. එයි එහෙම කියන්නේ අපි දන්නවා අපි පූජාවල් ඕන තරම් කරලා තියෙනවා. එතකොට දෙවියන් උදෙසා කරන පූජාවක් කිරීමට ඔයගොල්ලන්ට සහාය වෙන්නේ කපුවේ. කපුවෙක් ඕනේ. කපු මහත්තයෙක් ඕනේ. දැන් කපු මහත්තයා විසින් ඔයගොල්ලන්ට මේ පූජාව පවත්වන විදිහක් කියන්නේ. ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ යම්කිසි විදිහකට සකස් කරනවා. ඒ පූජා භාණ්ඩ දැන් කෙසෙල් ගත්තොත් කපු මහත්තයා කියනවා කෙසෙල් වල මේ අවසාන කොටස කපලා දාන්න. ඉතින් රහින්න ඕන. පහ වතුරෙන් හොදන්න ඕන. ඒ වගේ දැන් මේ පූජා භාණ්ඩ සකස් කරනකොටයි ඒ වගේ මේ පූජාවට සහභාගී වෙන ඒ සදහැවතාගේ ජීවිතය සම්බන්ධව පිරිසිදු කිරීම කහ වතුර ඉසීම මේව කරනවා. මේ මොකටද? දේව පූජාව. ඒතකොට දේව පූජාවක් සිදු කරනකොට දැන් බැරි වෙලා හරි කපු මහත්තයාගේ ඇහුවොත් එමගොල්ලෝ මොකටද මේ විදිහට කෙසෙල් ගෙඩි මේවා කපන්නේ? නැත්නම් පූජාවට ඇයි ඇඹුල් කෙසෙල් විතරක් ගන්න? පොළු කොට්ටු වගේ જાති ගන්න නැත්තේ ඇයි? ඒව ඇහුවොත් කපු මහත්තයා දෙන උත්තරය ඔයගොල්ලෝ දන්නේ උත්තරයක්මයි. ඔයගොල්ලන්ට කියන්න පුළුවන් උත්තරයක්මයි. ඇයි මෙහෙම පිරිසිදු වෙන්නේ කියලා අහුවොත් දෙන උත්තරයක් ඒ වගේ. ඒ කියන්නේ ඇත්තට බැලුවම පූජාව තියෙන සදහැවතා පූජාව පවත්වන කපු මහත්තයා කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. මේ කාටවත් පහර ගහන්න කියන එක කතාවක් නෙමෙයි මම මේ උදාහරණයක් කිව්වේ. ඒකට හේතුව තමයි එයාත් දන්නේ මේක මොකට කරනවද කියලා. කරන්න යන කෙනා දන්නේ නැහැ. ඉතින් අන්න ඒකින්ද මේ බුදුහාමුදුරන්ගේ ධර්මය දේව පූජාවක් නෙවෙයි කිව්වේ. දැන් ඒක නිසා මෙතෙන්දී කිසිසේත්ම මට කපුවහක්ෙක් හිම වෙන්න බෑ. තේරුණා නේද? ඔයගොල්ලන්ට මේ පූජාවල් හැත්වෙච්ච පිරිසක් වෙලක් බෑ මෙතෙන්. දැන් එහෙමනම් මේ දෙක වෙනස් වෙන්න නම් බුදුහාමුදුරන්ගේ ධර්මය බුදුහාමුදුරෝ දේශනා කරේ මොනවද කියලා හැමදෙනාම තමන් දැනගෙන යා යුතුයි. තව උදාහරණයක් කියනවනම් අපේ සිංහලයේ කියමනක් තියෙනවා දැනගෙන ගියොත් හතර ගම නොදැන ගියොත් බුදුහාමුදුරන්ගේ ධර්මයත් ඔය විදිහමයි. හැබැයි අතරමං වෙනවා කියන එකවත් හතර ගම යනවා කියන එකවත් නෙවෙයි බුදුහාමුදුරන්ගේ ධර්මය. බුදුහාමුදුරන්ගේ ධර්මයේ දැනගෙන පිළිපැද්දොත් ක්‍රියාත්මක කරොත් අවබෝධය කරා යනවා. නොදැනගෙන ක්‍රියාත්මක කරොත් අනවබෝධය කරා යනවා. එතකොට ඔය දෙක එහෙමම තමයි. එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මය සමාන් විසින් පිළිපදින්නා විසින් මේ ශික්ෂාවල් කරන්නා විසින් දැනගෙනම යා යුතුයි.
තේරුණා නේද? දැනගෙනම ගියොත් ඔයගොල්ලන්ට ඒ ශික්ෂාව කරන කෙනාට ලැබෙන්නේ මොකද්ද? අවබෝධය. නොදැනගෙන යමෙක් මේක කරන්න ගියොත් මේ ශික්ෂාවල් සම්පූර්ණ කරන්න ගියොත් ලැබෙන්නේ මොකද්ද? අනවබෝධය. එතකොට ධර්මයේ පිහිටක් නැහැ. ඒ නිසා දැන් අපි උනත් මේ කරන වැඩසටහන අනවබෝධයෙන් කොච්චර කරා කියලාවත් කිසි වැඩක් නැහැ. මේ ජීවිතයේ පුරාවට ඔයගොල්ලෝ මේවා කරා කියලා කිසි වැඩක් වෙන්නේ නැහැ. සමානංග අවබෝධයක් නැත්නම් කරන්නේ මොකක්ද කියලා. ඒකට මෙන්න මේ කාරණේ හැකිතරම් දුරට මේ පින්වතුන්ට මේ වැඩසටහන් මාලාවෙන් ඉවත් කරගෙන තමනුත් දැනගෙන කරන දෙයක් බවට මේක හරවන්න ඕන නිසා මේ සටහන මම අද යොදාගෙන ඔයගොල්ලන්ට මෙතෙක් කල පැහැදිලි කරපු කාරණා ටික ඔයදී තවදුරටත් පැහැදිලි කරන්න මූලිකව මහන්සි ගන්නවා. එතකොට උදේ කාලය තුල අපි ඒ කාලය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කොටසම නැවත පැහැදිලි කරන්න. මේක අනවබෝධයෙන් යන්න පුළුවන් ගමන නෙමෙයි. ඒ කියන්නේ ඔයගොල්ලන්ට හිතේ දැන් අර සබ් මහත්යයි සදහවතයි බවට පත් වෙලා මේ බුදුහාමුදුරගේ ධර්මයෙන් වැඩක් ගන්න බෑ. ඒ කියන්නේ කපු මහත්යයි සබ් මහත්යක් දන්නේ නැත්නම් මේ ගමන පූජාව තියන්නේ යනවා. ඒගොල්ලෝ දන්නේ නැත්නම් ඒකෙන් වැඩක් නෑ. ඒ කියන්නේ අපිට පුළුවන් මේ ශික්ෂාවල් ඕන විදියකට කැමති විදියට මෙහෙම කරොත් හරි අරවම කරොත් හරි කියලා කවුරු හරි කියන්න පුළුවන්. නමුත් එහෙම කරලා මෙච්චර කල් ඔයගොල්ලන්ට හරි ගියාද කියන එක තමන් බලන්න ඕනේ. එතකොට ඒ අඩුව තිබුණේ කොහෙද? මේ තමා ළඟ මේ ගැන මොකද්ද කරන්න ඕනේ කියලා නොදැනුවත්කම. දැනගෙන මේ දේ කරොත් ඔයගොල්ලන්ට ප්‍රතිඵල තියෙනවා. මොකද ධර්මය මුල මැද අග පිරිසිදුයි. ධර්මයේ අකාලිකයි. ධර්මයේ තියෙන විශේෂ ගුණ දෙකක් නේ මුල මැද අග පිරිසිදුයි. එහෙනම් ඒ වගේම අකාලිකයි. ඒකට අපේ අඩුවක් නිසා මේ ධර්මයේ සම්බන්ධයක් ධර්මයේ තියෙන අඩුවක් කොහෙත්ම නැහැ. ඒ නිසා මේ නැවත අපි මහන්සි ගන්න ඕනේ අපි කරන්නේ මොකද්ද අපිට යන්න ඕනේ ඉලක්කය කුමක්ද කියලා තව තවත් තේරුම් ගත්තම ඔයගොල්ලෝ කරන භාවනාවෙන් හෝ මේ කරන ශික්ෂා වලින් ප්‍රතිඵල ඉක්මනින්ම ලැබෙනවා. දැන් මේ සඳහා මම කිව්වා මුලින්ම මතක් කරා මේ වැඩසටහන අපි මේ කරන්නේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි. ඒකට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි වඩන්නේ ඇයි අපි? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි වෙ නැත්නම් අපි මේ සංසාරයේ දුක් විඳිනවා කියලා බුදුහාමුදුරුවෝ දැක්කු දෙයක්. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනද යනකොට අපේ අනවබෝධයක් තියෙනවා මේ වඩන්න පටන් ගන්නේ මාර්ග தත්ත්වයේ කියලා. එතකොට ආර්ය தත්ත්වයේ තියෙනවා නම් අපේ මේ අංග 8 දැනට මොකටද අපි වඩලා නැවත ආර්ය කරන්නේ? අපි ළඟ එහෙම එකක් නැහැ. නැති තැන ඉඳලා ආර්ය නොවු කොටසක් තමයි අපි ළඟ තියෙන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ මේ ධර්මයෙන් පෙන්වන්නේ මේ සංසාරයේ සත්‍යය යනකොට උන්වහන්සේ දැක්කේ මොකද්ද මේ සත්‍යය කියන්නේ සංසාරය කියන්නේ දුක කියන්නේ මේ ඔක්කොම දේවල් රඳාපවතිලා තින්නේ ජීවිතයක තියෙන අංග 8ක් මතයි. ඒ අංග 8 දැන් අපි ළඟ තියෙනවා. තේරෙනව නේද? ඒක තමයි මේ අංග අපි දන්න දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංග. මේ අංග 8 නැතුව සතේ ලෝකේ පවතින්නේ ජීවත් වෙන්නේ. එතකොට අපේ ජීවිතයක් තියද ඒ ජීවිතය ඇතුලේ අභ්‍යන්තරයේ බුදුහාමුදුරුවෝ දකින්නේ මේ අංග 8ක් තිබීමයි. මේ අංග 8 සාමාන්‍ය විදිහට හොඳට තිබුණා නරකට තිබුණා සංසාරයක් හැදෙනවාමයි. වර්තමානයේ මේ අංග 8 හොඳ කරොත්
ඒ හොඳ කරගන්නේ තැනත්තාට පුජ්‍යලයාට අනාගතයේ හොඳ සංසාරයක් ඇතිවෙනවා. වර්තමානයේ මේ අංගාට නරක කරගන්නේ පුජ්‍යලයාට අනාගතයේ නරක සංසාරයක් හැදෙනවා. දැන් මේ සංසාරයේ දෙමේ හොඳ හෝ නරක දෙකෙන්ම හැදෙනවා එක්කම බුදුහාමුදුරුවෝ දැකපු ආර්ය සත්‍යයක් තමයි මේ අංගාට සම්මා කරොත් සංසාරයේ නවත්තන්න යන ගමනකට ගියේ. තේරුණා නේද? එතකොට දැන් බලන්න මේ සටහනේ තියෙනවා ඔය ආර්ය අෂ්ටාංග මාර්ගය අංගාට නම් කරලා. ඔයගොල්ලන්ට පේනවා. ඒ පේනවා එක මේක බලන්න විශේෂයෙන් ඔතන ඔය ධම්මා දිට්ඨි කියලා ලියන එකේ දිට්ඨි කියන එක කළු වර්ණයේ වැඩි වෙලා තියෙනවා සම්මා කැලේ අඩුයි වර්ණේ. ඇයි මේ සම්මා එකක් අපි ළඟ නැහැ කියලා දැනගන්න. තේරුණා නේද? ඔයගොල්ලෝ ළඟ සම්මා දිට්ඨියක් තිබුණා නම් මේ වගේ මේ තැන් වලට එන්න උවමනා නැහැ. යන්නත් එපා. ඒක බුදුහාමුදුරන්ට කරන නිග්‍රහයක්. එයි අපි ළඟ සම්මා දිට්ඨිය දිනනවා නම් අපි සම්මා සංකප්පේ දිනනවා නම් සම්මා වාචා දිනනවා නම් සම්මා කම්මන්ත දිනනවා නම් සම්මා ජීව දිනනවා නම් සම්මා සමාධි දිනනවා නම් සම්මා වායාම දිනනවා නම් මොකද ඔයගොල්ලෝ කරන්නේ? මොකක් කරන්නේ? තේරුණා නේද? ඔයගොල්ලෝ සංසාරේ කෙලවර කරපුවා. මේවා සම්මා වුණා කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව රහතන් වහන්සේ වෙනවා. දැන් බලන්න එහෙම නොවින් අපිට සම්මා කියන ගෑලි අපි බලෙන් දා ගන්නවනේ. අපි කියන්නේ නම් කොහොමද? බෞද්ධයන්ගේ දිට්ඨිය සම්මා දිට්ඨිය. අබෞද්ධයන්ගේ දිට්ඨිය මිත්‍යා දිට්ඨිය. එහෙම එකක් බුදුහාමුදුරු දේශනා කරනවාද අපි හදාගත්ත එක. අන්න ඒව තමයි අපි අනවදු. තේරුණා නේද? මේ කිසි දෙයක් සම්මා වෙලා නැහැ අපිට. ඒ නැති හින්දා තමයි ඔයගොල්ලෝ සම්මා කරගන්න මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු සීල සමාධි ප්‍රඥා ආදී ගුණ වඩන්නේ. ඒතර සීල සමාධි ප්‍රඥා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි මේ කියන අංගාටමයි. මේ අංගාට ආය කොටස් තුනකට බෙදෙනවා. ඒතර වාචා කම්මන්තා ජීව කියන්නේ එක කොටසක් සීලය. වායාම සති සමාධි කියන්නේ සමාධි කොටස. ඒ වගේම දිට්ඨි සංකප්ප කියන්නේ ප්‍රඥා කොටස. හැබැයි අමතක වෙන්නේ මේවා මෙහිම කතා කරනකොට දැන් මේ chart එකක් අරගෙන මේ වගු අරගෙන කතා කරා ඔයගොල්ලන්ට අපේ නොදැනුවත්කමට දිනු වෙන එකම හානිය තමයි මේ වගුවේ මේවා තියෙනවා මිසක් Taman ළඟ තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. තේරුණා නේද? වගුව බලන්න මේ ටික ඕනේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඔන්නක තමයි අපේ අනුව. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ බණ අහන්නත් මොනවද යොදාගෙන තියෙන්නේ මේ අංගාටමයි. මම බණ කියන්නත් යොදාගන්නේ මොනවද? මේ අංගාටමයි. ඔයගොල්ලෝ උතන ඉඳගෙන ඉඳත් යොදාගන්නේ මේ අංගාටමයි. ඔයගොල්ලෝ මෙච්චර කල් ජීවිතේ කරපු සියලු දේවල් වලට ඒ වෙලාවේ යොදාගෙන තියෙන්නේ මේ අංගාටමයි. එතකොට අපේ සංසාරය කියන්නේ එකයි මේ අංගාටයි කියන්නේ දෙකක් නෙමෙයි එකක්. මේක තමයි අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ. ඊට අමතරව දැනගන්න ඕන මේ අංගාටේ අපි ළඟ තියෙන සම්මා නැති දික්තිය. අපි ළඟ තියෙන සංකප්පේදී සම්මානිය. මෙහෙම කියලා නිහතමානී වෙන්න ඕනේ අංකයකට. එතකොට දික්ති සංකප්ප ආදී අංගාට තියෙනවා. මේවා ස්ථීර දෙයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ධර්මයේ අනුව කියා දෙනවා මේවා ඇති වෙන්නේ යම්කිසි හේතුවක් උඩ. එතකොට දිට්ඨි සංකප්ප ආදී දේවල් අපි ළඟ මේ මොහොතේ ඇති වුණාට මේක ඵලයක්. මේක ඵලයක්. මේ ඵලයේ හේතුවක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් මේ වගුවාන ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන හේතුව මොකක්ද මේ දිට්ඨි සංකප්ප ආදී දේවල් ඇති වෙන්නේ? මොනවද හේතුව? අපේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් දැන් ඕක දැනගන්න නැතුව ගියොත් අර අතරමඟ තමයි. තේරුණාද? මේ අංගාට වඩන්න පුළුවන් අපිට.
වෛදුවා කියලා එතකොට දැනගෙන යන ගමනක් නෙවෙයි. කවුරු හරි අර කපු මහත්තයා කියන දේ කරනවා වගේ වැඩක්. එහෙම වෙන්න බෑ මේ ධර්මයේ. මේ අංගාට අපිට දැන් මේ මොහොතේ තියෙන්නේ හේතුව තමයි මේ අංගාට ඇති වෙන හේතුකාරක ටික අපි ළඟ ක්‍රියාත්මකයි. හේතුකාරක විදියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොනවද? අපි ළඟම තියෙන අස්කන් ආසාදී ඉන්ද්‍රියන් 6යි. දැන් එහෙමනම් මේ අංගාට අප්‍රිය වෙන වෙලාවක් තියෙනවා මේ මොහොතේ අපිට. ඔයගොල්ලෝ කාටවත් නිින්ද ගියා නම් මේ අංගාටත් නැහැ. නැතුනේ හේතුව මොකද්ද? එයාගේ දක්ෂතාවයක්ද වෙන බලවේග ක්‍රියාත්මක වීමක්ද? නැහැ. මේ ඉන්ද්‍රියන් 6 අප්‍රිය වීම. තේරුණා නේද? එතකොට ඔයගොල්ලන්ටම තේරෙනවා Tamanට දිනපතා පැය ගාණක් මේ ඉන්ද්‍රියන් අප්‍රිය වෙනවා කියලා. මේක ස්වභාව ධර්මයක්. ඔයගොල්ලන් නිින්ද යනවා කියන්නේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් ටික ඔයගොල්ලෝ ළඟින් අප්‍රිය වීම. මේවට අරමුණු ගන්න එක නවතිනවා. දැන් මේ වගේ වැඩසටහනකට ආවත් ඒකේ සුළු කාලයක් ඔයගොල්ලන්ට ඔය කියන தත්ත්වෙ උදා වෙනවා. තේරුණා නේද? එතකොට මේ தත්ත්වයක් උදා වුණොත් නිින්ද ගියොත් ඔයගොල්ලන්ට ditthi sankappa vacha kammanta ආදී මේ අංග නැතු වෙනවා. තේරුණා නේද? මේ අංග නැති තැනකදී ඔයගොල්ලන්ට සංසාර විමුක්තියක් හදාගන්න මාර්ගය කියන්න බෑ. ඒ හැකියාව ඔයගොල්ලන්ගේ ගිලිහිලා ඉවරයි. ඒ කියන්නේ නිින්ද ගිය වෙලාවක ඔයගොල්ලන්ට සත්‍ය දකින්න බෑ. ඒකට හේතුව මොකද්ද? ඔයගොල්ලෝ ළඟ මේ අංගාට ක්‍රියාත්මක නැහැ. දැන් ඔතෙන්දිත් පේනවා ඔයගොල්ලන්ට මේ වගේ වුණ පස්සේ බලන්න මේකේ අර අක්ෂර වින්‍යාසය ගැන සැලකිලිමත් නොවුනට කමක් නැහැ. ඒ වුණාට අනිත් දේවල් විවිධ විදිහට වර්ණ ගන්නවා තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලෝ කරගෙන යන මේ වැඩසටහනට අනුගතව සිදුවෙන දේවල් පිළිබඳ විග්‍රහ කරන්න. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ජීවත් වෙනවා කියන එක, ඔයගොල්ලෝ සැප සම්පත් හොයනවා කියන එක මේ අංගාටෙන් බැලුවම ඔයගොල්ලන්ට සක්‍රිය වෙන්නේ අංග 3යි. හොඳ කල්පනා කරලා බලන්න. ඔයගොල්ලෝ ලෝකේ යමක් හෙව්වද, හොඳක් හෙව්වද, වටිනා දෙයක් හෙව්වද, ඒ වටිනා දේ රැඳිලා තියෙන්නේ කාරණා 3ක් මත. මොනවද? වාචා කම්මන්ත ආජීව මත. ඔයගොල්ලෝ හොයන ලෝකයේ හොඳ ජීවිතය, හොඳ රට, හොඳ දේශපාලනය, හොඳ ගෙවල්, හොඳ යාන වාහන, හොඳ දුවා දරුවන් ඔය හැමතැනම අවසානයේ ඔයගොල්ලන්ට හොඳ වෙලා තියෙන්නේ, හොඳයි කියලා ගන්න පුළුවන් සාරය තියෙන්නේ ඔය වාචා කම්මන්ත ආජීව තුල. තේරුණා නේද? තද බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා මේ සංසාරයේ සත්‍යයේ කාම ලෝකයේ ප්‍රධාන අංගය ඔන්නෝය තුනයි. කාම ලෝකයේ තියෙන සවිශේෂී ගුණය තමයි, ඒගොල්ලන්ට ආවේනික ගුණය තමයි වාචා කම්මන්ත ආජීව. දැන් ඔයගොල්ලන්ගේ ශක්ති පමණින් හැමදාම හිතන්න වෙනවා, බලන්න වෙනවා, කල්පනා කරන්න වෙනවා. ඕක නෙවෙයිද අපේ ජීවිතය හොඳයි කියලා හොයන්නේ. අපිට වටිනවා කියලා දැන් ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට හොඳ රැකියාව. මොකද රැකියාවෙන් හොඳයි කියන එක, හොඳයි කියන එක නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම නෑ කියන්නේ නෑ මේක. හොඳයි කියන එක තුල තියෙන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ හොඳ රැකියාවක් කියන්නේ හොඳ වැටුපක් ලැබෙන්න ඕන වෙන්නේ. හොඳයි කනස්සල්ල කියන්නේ අනුන්ගේ බැනුම් අහන්න නැතුව ඉන්න ඕනේ. බනින්නේ එතකොට කවුරුවත් මොනවද? වාචා. අනික කරදර නොකර දෙන්න ඕනේ. එතකොට සම්මන්තෝ ආජීව. තමන් කැමති විදියට තමන්ගේ ජීවිතය ගෙනියමින් නිතරම නිදහසේ පාඩුවේ වැඩ කරන්න ඕනේ. මේ කියන්නේ ආජීව. නේද? එතන දැන් මොනවා හරි තියෙන්න ඕනේ ආචාර ධර්ම පද්ධති.
ඒ කියන්නේ මොනවද? සියලුම ආචාර ධර්ම පද්ධති තියෙන වාචා කම්මන්ත ආජීව මත. සියලුම මානව හිමිකම් දෙන්නේ වාචා කම්මන්ත ආජීව මත. තේරුණා නේද? බුදුහාමුදුරන්ට මානව හිමිකම් කියලා જાතියක් නැහැ. තියෙන්නේ වාචා කම්මන්ත ආජීව විතරයි. මොකද ඔයගොල්ලෝ දැන් කොච්චර මේ ඉන්න එහෙනම් තමන්ගේ දූ දරුවෝ නෑදෑයෝ ලංකාවට වැඩිය හොඳයි ඕස්ට්‍රේලියාව ඇමරිකාව කියලා යනවනේ මොනවද ගිහින් හේමේ බලන්න මොනවද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන අවස්ථාව මුදල් බලාපොරොත්තු වෙනවා හරි මුදල් මොකටද ඔව් එයා ඒගොල්ලෝ අවසානයේ කියන්නේ මෙහෙට වැඩිය හොඳ තැනක් තියෙනද නැත්නම් මෙහෙට වැඩිය නරක තැනක් තියෙද නරක තැනක් තියෙන්නේ වාචා කම්මන්තා ජීවවල වෙනසක් හොඳ තැන තියෙන්නේ වාචා කම්මන්තා ජීවවල වෙනසක් හොඳින් ජීවත් වෙන්න නේද යන්නේ ඔක්කොම හැම දෙයක්ම කරන්නේ හොඳින් ජීවත් වෙන්න නේ දැන් ওই කතාව පාවි දුවන්තුරු කියන්නේ මේ සංසාරේ තියෙන මෙන්න මේ අංගාටින් තේරුණා නේද මේවා කොච්චර හයුවත් මෙච්චර කොච්චර දේවල් පිටින් බැලුවත් මේ අවසානයේ මේ මූලය දන්නේ නැතුව අපිට මේ අපි ගැන අවබෝධයක් ඇති කරගන්න බෑ කියලා. තේරුණානේ? ඒකින්ද ඔයගොල්ලෝ දැන් කල්පනා කරන්න ඕනේ ඔය කියන කතාව ඇත්තද? මේ කතාව කියන්නේ මම නෙවෙයි බුදුහාමුදුරුවෝ. එතකොට බෞද්ධ ශ්‍රාවකයෙක් විදිහට ඇත්තද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන එක මගේ ජීවිතේට ඇත්තද? අනුන්ට අනුන් දිහා බලන්න එපා. මගේ මේ හැම දෙයක්ම දැන් ඔයගොල්ලෝගේ ජීවිතේ ලස්සන කරනවා කියලා තියෙන්නේ ඇත්තටම ඔයගොල්ලෝ කොහේවත් ඔය අංගාතෙන් ඔය වාචා කම්මන්තා ජීව වලින් පිටිපස්සට ගිහින් නැහැ කවදාවත්. තේරුණා නේද? ඔයගොල්ලෝ හොඳයි නරකයි කියලා හැම දෙයක්ම තීරණය කරන්නේ මේ කාම ලෝකේ නම් වාචා කම්මන්ත ආජීව මත. දැන් එහෙමනම් ඔයගොල්ලන්ට සිදු වෙනවා මේ වැඩසටහනේදී බුදුහාමුදුරුවෝ මේ වාචා කම්මන්තා ජීව වලට තනක් දෙන වැඩසටහනක් විදිහට පෙන්වන්නේ තව දුරටත් ඔයගොල්ලෝ බලාපොරොත්තුව මේ වගේ වැඩසටහන ගෙනොත් ඔයගොල්ලන්ගේ වාචා කම්මන්තා ජීවම වෙනසක් කරවන්න නම් මේ වැඩසටහන සහභාගී වෙන්න යුතුනේ. තේරුණා නේද? මේ වැඩසටහන බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට නම් වාචා කම්මන්තා ජීවෝණින් කරන්න පුළුවන් හොඳම දේ තමයි සීලය. ඔන්න සීලය කියන්නේ වාචා කම්මන්තා ජීවෝලට කරන්න පුළුවන් හොඳම දේ ලෝකේ. මේක රකින්න පුළුවන්. වාචා කම්මන්තා ජීව රකින්න පුළුවන්. රකින්නවා කියන එකේ අර්ථය සීලය. එතකොට මේ වැඩසටහනේ අපේ බලාපොරොත්තුව සීලේ කොටසක් සම්පූර්ණ කරන්න නෙවෙයි ඒක දැනට ඔයගොල්ලෝ හොඳට දන්නේ නිසා මේක ප්‍රමාණවත් වෙන නිසා මේ අංග 8 ඊගාව අංග 5න් අත්‍යවශ්‍යම අංග වලට යමක් කරන්න. ඒක තමයි වායාම සති සමාධිය කියන වඩන අංග වඩන්න පුරුදු වෙන්න. හැබැයි වඩන අංග වඩන්න පුරුදු වෙන්නේ බුදුහාමුදුරන්ට ඕන විදියට. දැන් බුදුහාමුදුරන්ට ඕන විදියට මේ අංග වැඩිම සමාධිය කියලා කියනවා. වඩනවා කියන තේරුම සමාධිය. වඩනවා කියන සිංහල වචනේ තේරුම සමාධිය කියන එකයි. එතකොට මේ තමා ළඟ දැන් තියෙන වායාමයේ සතිය සමාධිය වඩන්න යන එක තමයි මේ වැඩසටහනේ මුල් අවස්ථාව. දැන් මේක දන්නේ නැතුව මේ වඩනවා කියන අර්ථයෙන් අපි භාවනාව කියන්නේ වඩනවා කියන එකයි. එතකොට අපි දන්නේ නැත්නම් මං කරන්නේ මන් ළඟ තියෙන මේ වායාමයේ සතිය සමාධිය කියන එකට බුදුහාමුදුරුවෝ පෙන්නපු යම්කිසි සම්මා ස්වરૂපයකට හරවන්න කියලා ඒක ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ නැත්නම් මම ඉබේම කපුවෙක් වෙනවා. ඔන්නෝක තමයි වැඩ. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ කවුරුණක් මට වරන් යන්නේ මම කපුවෙක් කරනවා. එතකොට තමන් කපු මහත්තයා වෙනවා. මං කරන දේ දේව පූජාවක්. ඒගොල්ලෝ දන්නේ නැන්නේ මොකද්ද කරන්නේ? කම් මහත්තයා කියනවා වතුර හින්න කියලා විදිහට කරන මේකේ නාට්ට කපන්න. මෙහෙම පූජා කරන්න අවසානයේ පූජා කරපුවා කම් මහත්තයා දැන් ඇරෙයිද ලෙඩේ? ඔව් රති තුන යනකොට ඇරෙයි. කොහොමද ඇරෙන්නේ කියලා අහන්න දන්නේ. ආය අන්තිමට ඔබතුමා
දෙවියෝ දැකලා තියෙද? නෑ මම දැකලා නෑ. තේරුණා නේද? ඕක තමයි අපිට වෙන මේ කාර්යය. මේ ධර්මයේ එහෙම වෙන්න බෑ. මුලමදාග පිරිසුදු නම් අකාලික නම් එහෙම වෙන්න බෑ බුදුහාමුදුරන්ගේ ධර්මය. එහෙම බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම කරන්න යනවා නම් ඒගොල්ලෝ බුදුහාමුදුරන්ට කරන්නේ අපහාසයක්. තේරුණා නේද? ඒකින්දා අපි දැන් මෙතෙන්දී මේ පිළිබඳව මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවා සාකච්ඡා කරමින් මේ තමනුත් මේ කළ යුතු දේ මොකක්ද කියලා වැඩි වැඩියෙන් තේරුම් අරගෙනම කරන්න යන්න ඕනේ. දැන් එතකොට එහෙමනම් භාවනාව කියන එක බුදුහාමුදුරන්ගේ භාවනා කොටස් දෙකයි. ඒ කොටස් දෙකේ පළවෙනි කොටස කියන්නේ සමාධියයි. සමාධිය කියන්නේ මේ අංග 8 වායාම සති සමාධි කියන මේ කොටස් තුන. දැන් අපි ළඟ තියෙන මේ තුන බුදුහාමුදුරන්ට ඕනේ විදිහට වෙනස් කරනවා. තේරුණා නේද? බුදුහාමුදුරන්ට ඕනේ විදිහට වෙනස් කිරීම තමයි සම්මා කියන කොටසට වැටෙන්නේ. හැබැයි බුදුහාමුදුරෝ පෙන්නනවා මේවා වෙනස් කිරීමේ හැකියාව අපිට හැම වෙලේම අයිති. වෙනස් කිරීමට හැකියාවක් අපිට තියෙනවා. අපි වෙනස් කරන්නේ සංසාරයෙන් හැදෙන විදිහට. තේරුණා නේද? දැන් වායාම සති සමාධිය ඔයගොල්ලෝ වඩලාමයි ඔය ඉඳගෙන ඉන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔය ඉඳගෙන ඉන්න එක සංසාරේ හැදෙන එක. තේරුණා නේද? ඔයගොල්ලෝ ඒ ටික වඩලාමයි දානෙ දෙන්නේ. නමුත් ඒක සම්මානෙ. ඒ කියන්නේ සම්මා වායාමයේ නෙමෙයි සම්මා සතිය නෙමෙයි සම්මා සමාධිය නෙමෙයි. යමෙක් සත්තු මරනවා නම් හොරකම් කරනවා නම් ඒත් වෙන්නේ කොහොමද? මෙන්න මේ වායාම සති සමාධිය යොදාගෙන වඩලාමයි ඉදී වෙන්නේ. නමුත් සම්මා නෙමෙයි. මොකද මේ සම්මා නෙමෙයි කියන්නේ? සම්මා නෙමෙයි කියන්නේ තමා ගැන අවබෝධයක් කරා යන්න පුළුවන් හැකියාවක් ඒ වායාමයේ ඒ සතියේ ඒ සමාධියේ නැහැ. ඒ වඩන ක්‍රමයට ලැබෙන්නේ නැහැ. තේරුණා නේද? එහෙමනම් ඔයගොල්ලෝ ආමිෂ පින්කම් කරා කියලා ඒක සම්මා වායාමයේ වෙන්නේ නැහැ. තේරුණා නේද? මේක තේරුම් ගන්න වෙනවා. නැත්නම් අර මම වෙන්නේ ඔයගොල්ලෝ විසින් මට කපු කමක් උගන්න. තේරුණා නේද? දැන් මම කපුවෙක් වෙන්න කැමති නෑ. ඔයගොල්ලෝ ඕනෙක කෙනෙක් වුණාට කමක් නෑ. ඒකට ඒක වුණොත් මෙතන ප්‍රශ්නයක්. තේරුණා නේද? දැන් මෙතන අපිට අවශ්‍ය එහෙනම් සම්මා වායාමයේ හදන්න සම්මා සතිය හදන්න. තේරුණා නේද? සම්මා වායාමයේ හා සම්මා සතිය කියන දෙය හදාගත්තොත් අපිට වෙන විශේෂත්වය තමයි අපි ගැනම තමා ගැනම මම ගැනම තේරුම් ගැනීමේ මූලික අධ්‍යයනයක ඉන්නවා. තමා ගැන අවබෝධ වීමේ මේ සංසාරය අවබෝධ කර ගැනීමේ මූලික පුහුණුවේ අපි ඉන්නවා. දැන් අන්න එතෙන්ට අපි කිට්ටු වෙන්නේ කොහොමද කියන එකයි එතකොට භාවනාවේ තේරෙන්නේ. කරගෙන යන්නේ. දැන් පේනවා ඇති ඔයගොල්ලන්ට මේ වගුවේ උනක් තියෙනවා. ඔය සම්මා වායාමයේ සම්මා සතිය කියන තැන. වායාමයේ සතිය කියන එක පාට වෙන් කරනවා. පේනවද ඔයගොල්ලන්ට? එහෙනම් ඔයගොල්ලන්ගේ මූලික ඔය අංග 8න් ඔයගොල්ලෝ දැන් ප්‍රබලම යොදාගන්නේ මේ ධර්මයේ හරහා යන්න බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ සාක්ෂාත් කරගන්න යන ගමනේදී යොදාගන්නේ ඔන්නේ වායාමයේ සතිය. තේරුණා නේද? ඔයගොල්ලෝ වායාමයේ හරියට දෙන්න පුරුදු වෙන්න ඕනේ, සතිය හරියට දාන්න පුරුදු වෙන්න ඕනේ. මේ පිළිබඳ ඉගෙන ගන්න. එතකොට සම්මා වායාමයේ පැහැදිලි කරා මම ඉස්සෙල්ලා සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. නූපං අකුසල් නූපදීමේ වීර්යය, උපං අකුසල් මඩ පැවැත්වීමේ වීර්යය, නූපං කුසල් ඉපදීමේ වීර්යය, උපං කුසල් වැඩි දියුණු කිරීමේ වීර්යය. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා සම්මා සතිය කියලා පොතේ කියන්නේ කායानुපස්සනාව
වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. දැන් ඒක මෙන්න මේ දෙක තමයි අපි එනම් මේ ඉලක්ක සහගත වැඩපිළිවෙලේ දැනගන්න ඕනේ දේ, කරන්න ඕනේ දේ. සම්මා වායාමයෙන් එහෙනම් නූපන් අකුසල් නූපදීම ආදී සතර සම්‍යක් ප්‍රධාන වීරියට අපි කිට්ටු වෙන්න ඕනේ. එකපාරට යන්න බෑ. මේක වැඩෙන්න ඕනේ. සම්මා සතිය හදාගන්න අපි එම සතර සතිපට්ඨානයට කිට්ටු වෙන්න ඕනේ. තේරුණා නේද? ඔය කිට්ටු වෙන ක්‍රමවේදය බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් මෙන්න මෙහෙම බලන්න. අපිට සතියක් මේ වෙලාවේ තියෙනවා නම්, අපිට මේ උත්සාහයක් නැත්නම් වායාමයක් මේ වෙලාවේ තියෙනවා නම්, ඒක ලැබෙන්න ඕනේ කොහොමද? ලැබෙන්නේ මොන ක්‍රමයකද කියලාද? නැත්නම් මොන විදිහටද මේ අපිට සතිය, වායාමය, සමාධිය ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ ගන්නවා. ඔයගොල්ලන්ට දැන් නිින්ද ගියේ නැත්නම් සතියක් තියෙනවා, සමාධියක් තියෙනවා, වායාමයක් තියෙනවා, දිට්ඨියක් තියෙනවා, සංකප්ප තියෙනවා. ඔය අංග 8ම තියෙනවා නිින්ද ගියේ නැත්නම්. දැන් මේ මොහොතේ තියෙනවා. කොහොම ලැබුණේ කොහොමද බුදුහාමුදුරු පෙන්නන්නේ මේක ස්ථීරව, අඛණ්ඩව, නිත්‍ය වශයෙන් තියෙනවා කියලාද වෙන ධර්මයක්? දැන් බුදුහාමුදුරන්ගේ කිසිම ධර්මයක් නිත්‍ය නෑ. අනිත්‍යයි. එහෙනම් ඔයගොල්ලෝ ළඟ තියෙන සතියක් නිත්‍ය නෑ, උත්සාහයක් නිත්‍ය නෑ, වාචාත් නිත්‍ය නෑ, කම්මන්ත නිත්‍ය නෑ. මේ අංගයටම නිත්‍ය නෑ. තේරුණා නේද? නිත්‍ය නැති මේ අංගයට ඔයගොල්ලන්ට ලැබුණේ කොහොමද? නිත්‍ය නැත්නම් නැවත නැවත ඇති වෙනවා කියන එකනේ. කැඩි කැඩි නෑ ඇති වෙන්නේ. අපිට හැබැයි කැඩි කැඩි ඇති වෙන එක ප්‍රකට වෙන්නේ නැහැ. මොකද හේතුව කැඩෙන වේගය වැඩි වුණාම, වෙනස් වෙන වේගය වැඩි වුණාම අපේ මේක හැංගෙනවා. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය වාඩි වෙලා ඉඳගෙන දැන් මෙච්චර වෙලා පැය භාගයක් විතර එක දිගට වාඩි වෙලා හිටියා. දැන් වාඩි වෙලා හිටියේ ඔයගොල්ලන්ගේ උත්සාහය මත. උත්සාහය විතරක් නෙවෙයි ඔයගොල්ලන්ගේ උත්සාහය, ඒ කියන්නේ වායාමයේ, ඔයගොල්ලන්ගේ සිහි කල්පනාව, ඔයගොල්ලන්ගේ එකඟකම, සමාධිය කියන ඒවා නැතු ඔයගොල්ලන්ට වාඩි වෙලා ඉන්න බෑ. තේරුණා නේද? වාඩි වෙලා ඉන්නවා කියන්නේ ආජීවය. එහෙනම් ඔයගොල්ලන්ගේ වාඩි වීම නැවති ආජීවයේ පවත්තන්න මේ මොහොතේ ඔයගොල්ලන්ට උදව් වෙලා තියෙනවා වායාම, සති, සමාධි කියන මානසික උදව්කාරය. දැන් එහෙනම් ඔයගොල්ලෝ ආජීවයේ හේතුව මොකද්ද? වායාම, සති, සමාධිය. දැන් මේ වායාම, සති, සමාධිය නිකන් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙන්න ඕනේ. ඒක තමයි අපිට පේන්නේ නැති වුණාට බුදුහාමුදුරන්ට පේන ditthිය සංකප්පය. තේරුණා නේද? නමුත් ditthිය සංකප්පේ පෙනුනේ නැතුවට අපිට බුදුහාමුදුරන්ට පෙනුනට බුදුහාමුදුරේ එතනින් පිටිපස්සේ තියෙන දේ පෙන්නන දේ මේ ඔක්කොටම මේ අංගාටම හේතු වෙන කාරණා ටික බුදුහාමුදුරන්ටත් පේනවා. අපි උත්සාහ කරනවා අපිටත් පේනවා. මොනවද? මේ ඔය සටහනේ තියෙන උඩින් දාලා තියෙන ඒ ටික තමයි. දැන් මේ අංගාට ඇති වෙන්න නම් ඊතලයක් දාලා තියෙන උඩ මොනවද? මේ අංගාට ඇති වෙන්න හේතු කාරණා, හේතු සාධක 6ක් බුදුහාමුදුරු දක්වලා තියෙනවා. තේරුණාද? මොනවද? ඇහැින්ද අපිට මේ ditthi සංකප්පාදී අංගات ඇති වෙනවා. කනින්ද ඇති වෙනවා. නාසයෙන්ද ඇති වෙනවා. දිවෙන්ද ඇති වෙනවා. ඔව්, කයින්ද ඇති වෙනවා. මනසින්ද ඇති වෙනවා. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති එහෙනම් මේ අංගات හැදෙන හේතු ටික මේ ආයතන. ඔයගොල්ලන්ගේ සියලු වචන වලට එහෙනම් මේ එක ආයතනයකින් එන අරමුණක් වෙන්න ඕනේ. ඔයගොල්ලන් කතා කරපු වචනයක පිටිපස්ස බැලුවා. දැන් වාචා කියන එක අපිට හැකියාව ලැබුණා, අපේ හැකියාවක් කියලානේ කියන්නේ. දැන් ඔයගොල්ලෝ හිතන්නේ කොහොමද මට කතා කර හැකියි? මම මෙච්චර භාෂාවල් දන්නවා. මෙච්චර දෙයක් ඉගෙනගෙන තියෙනවා. නමුත්
ඔයගොල්ලන්ගේ සියලු කතාවල පිටිපස්සේ ඉන්න හේතුකාරකය තමයි අර 6 දෙනා. මේ ඉන්ද්‍රියය. තේරුණාද? මේක එකපාරට ගන්න බැරුවට ඔක තමයි ඇත්ත. ඔක බොරුවක්ද කියලා බලාගන්න බොහොම සරල දෙයක් කියන්නම්. දැන් මං අහුවොත් මේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දෙන උත්තරෙන් බලන්න. පේන් නැති කෙනෙකුට ඔරලෝසුව කියන වචනයක් කියයි. එහෙනම් මේ ඔරලෝසුව කියන වචනේ එළියට ආවේ මේ ඔයගොල්ලන්ගේ ඇහැ කියලා ඔයගොල්ලන්ට තේරෙනවද? තේරෙනවද? දැන් මෙතන නිින්ද ගිය කෙනෙක් ඉන්නවා නම් එයා කියයිද මේක ඔරලෝසුවක් කියලා? නෑ. මේක ඔරලෝසුවක් කියන්නේ ඔයගොල්ලන්ට ඇහැටම මේක පෙනුනේ හින්දායි කිව්වේ. එහෙනම් මේ ඇහැ හින්දා ditthi සංකප්ප ඇති වෙලා ඒකේ වාචා තමයි ඔය ඔරලෝසුව කියන වචනේ. එතකොට දැන් මෙහිම අහුව ප්‍රශ්නයක්. මේ වෙලාවේ ඔයගොල්ලෝ මොකක්ද කරන්නේ? බණ අහනවා කිව්වොත් ඒක කොහොමද කියලා? එතකොට ජාලයක් තියෙනවා. මෙතන ඉඳලා දැන් අපි කියනවා බණ අහනවා කියලා. ඔය විදිහට ඉඳගෙන පෙලක් අය ඒත් එකේ දේවල් කරනවා නේද? මේක තියෙන්නේ ඔය ඉන්ද්‍රියන් හැයින් අස්කන්නාස ආදී නෙමෙයි මනෝ ඉන්ද්‍රියෙන් එන්නේ. මේකට බණ අහනවා කියලා බෞද්ධයෝ කියනවා. තේරුණා නේද? දැන් විනාය ආගමක මේ වගේ දේශනාවකට කියන්නේ වෙනම වචනයක්. ඒකට ඒගොල්ලන්ගේ අහුවම කියන්නේ ඒ වචනේ. එතකොට මේ වචන කියන එක එහෙනම් පේනව නේද මේ ඉන්ද්‍රියන් හින්දායි ඇති වෙන්නේ. දැන් ඔන්න ඕක දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ පෙන්නන ඔයගොල්ලෝ සාර්ථකව සමාගයන අවබෝධයක් කරා මේ සංසාර අවබෝධය සඳහා බුදුහාමුදුරන්ගේ ධර්මය අවබෝධ කරගන්න යන පිරිසක් නම් බුදුහාමුදුරුවෝ යෝජනා කරන්නේ වහාම හැකි ඉක්මනින් ඔයගොල්ලන්ගේ මේ අවබෝධය සඳහා යන ශික්ෂාවේදී ඔය සමානව තියෙන හැකියාවල් තුනක් විසි කරලා දාන්න. තේරුණාද? විසි කරා. මේකට කියනවා චාගෝ පටිනිස්සා කරන්නේ. විසි කරලා දාන්න. ඊට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ තව දෙයක් දීලා දාන්න. චාග පටිනිස්සග්ග මුක්ති අනාල. මෙන්න මෙහෙම වචන හතරක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඡාග කියන ගුණේ ටිකක් කරලා මෙතෙන්ට ආවා. ඒක තමයි දන් දීලා පුරුදු වෙලා අද වෙනකොට ඔයගොල්ලෝ දියුණු වෙලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දුරුදරුවෝ මේ තියෙන සැප සම්පත් ඕනම දෙයක් විසි කරලා නැත්නම් අත්හැරලා අනුන්ට දීලා ඒ අයිතිකාරයන්ට දීලා මේ ධර්මශාලාවේ ඇවිදින් මේ මොහොතේ වාඩි වෙලා ඉන්නේ. තේරුණා නේද? දැන් එහෙම වාඩි වෙලා ඉඳීමේ දක්ෂතාවය තුලයි ඔයගොල්ලෝ ඉන්නේ. දැන් ඔයගොල්ලෝ දැනට තමන්ට අයිති සියලු දේවල් අත්හැරලා කියන්නේ අයිතිකාරයන්ට දීලා. දීලා තියෙනවා. හැබැයි හවස ගන්න. දැන් මේ හවස ගන්න එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ බුදුහාමරේ පා කියන්නේ හවස ගන්න. එනවාට මේ කාලය මෙහෙම පැයක් ඉන්න එක වටිනවා. දෙකක් ඉන්න එක වටිනවා. තේරුණානේ? දැන් බැරි වෙලා හරි ඔයගොල්ලෝ ඒ දීලා ආවා කියලා මෙතන රඟපෑව වෙන්නේ මේ ශික්ෂාව දිනු වෙන්නේ. ඒක දීපු දේ දැන් ඔයගොල්ලන්ගේ ඉඩම දීලා තියෙන්නේ පෘථිවියට. ඔගේ අයිතිකාරය ඔයගොල්ලෝ නෙමෙයි. ඔයගොල්ලෝ බොරුවට බදාගත්ත එකක් කරලා තියෙනවා. මේ ගෙවල් දොරවල් අයිතිකාරය ඔයගොල්ලෝ නෙමෙයි. තේරුණා නේද? ඒ අයිතිකාරය දැන් ඒව පරිස්සම් කරනවා හරි බලා ගන්නවා හරි මොකක් හරි කරනවා ඇති. දැන් ඔයගොල්ලෝ එහෙමනම් මේ විදිහට ටිකක් ඒ ටික අත්හැරලා ටික කාලයකට අත්හැරලා ඔන්න ඡාග. ඔක ඔන්නෝම අත්තරින්න පුරුදු වෙන්න කරන උපක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ දන් දෙන්න කියන්නේ. දන් දීම තුල ඔයගොල්ලන්ට කවදා හරි අවසානයේ ලැබෙන්නේ ඔය කියන අනුන්ගේ දේ ටික අනුන්ට දීලා නිකන් හිටියේ.
තේරුණා නේද? නැත්නම් වෙන්නේ මේ පොළොවට අයිති ටික පොළොවෙන් උදුරගෙන මගේ කරගන්නවා. ඒක නේද අපි කරලා තියෙන්නේ. දැන් ඒගොල්ලෝ කොහොමද තාත්තගේ දේපොලේ මට මෙච්චර එන්න ඕනේ කියන්නේ මොකක්ද? අම්මගේ දේපොළ වලින් මෙච්චර එන්න ඕනේ. මේක මගේ ඉඩම. මේක මගේ රට. මෙහෙම අපි කියනවනේ. මේ කියමන තුල බුදුහාමුදුරන්ට මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කිරීමේ හැකියාව උගන්වන්න බෑ කියලා. මෙහෙම මානසික තත්ත්වයක ඉන්න මොහොතක ඔයගොල්ලන්ට මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරවන්න බෑ. ඒකින්ද දැන් ඔයගොල්ලෝ වාසනාවන්ත වෙලා තිනවා ඒ කාට වයිති වුණත් ඒක දැන් අත්‍යවශ්‍යයි. දැන් ඔයගොල්ලෝ හොයන්නේ. මේක මෙච්චරයි ඕනේ. දැන් හොයන්න ඕනේ. ඊට පස්සේ පටිනිස්සග්ග කියන එක විසි කරලා දාන්න ඕනේ. ඔයගොල්ලෝ තව දෙයක් මෙන්න මේක කරන්න දක්ෂ වුණොත් ඊට වැඩිය සාර්ථකයි. මම හැමදාම මේ පටිනිස්සග්ග කියන එක වෙන විදිහකට කියා දෙනවා. ඔයගොල්ලෝ විසි කරලා දාන්න ඕනේ ඔයගොල්ලන්ගේ වාචා කම්මන්ත ආදී. තේරුණා නේද? දැන් තියෙන්නේ ඔයගොල්ලන්ගේ දේපල දූ දරුවන් අත්හැරලා මෙහෙට ආවා. ඒ පළවෙනි පියවර හරි. දැන් මෙහෙදී දෙවෙනි පියවර විදිහට ඔයගොල්ලෝ භාවිතා කරන්න ඕනේ. තමා තුළ තියෙන වාචා කම්මන්තා ජීව පටිනිස්සග්ග කරන්න ඕනේ. විසි කරන්න ඕනේ. මේක බදාගත්තොත් මේ වායාම සති සමාධි සම්මා කරන්න බෑ. මොකද බෑ කියන්නේ ඔයගොල්ලෝ බදාගත්තොත් තමන්ගේ වාචාව ලොකුයි, කම්මන්තේ ලොකුයි, ආජීව ලොකුයි කියලා ඔයගොල්ලන්ට කවදාවත් බුදුහාමුදුරුවෝ පෙන්නන තමා තුළ තියෙන වායාම සති සමාධිය සම්මා කරන්න බෑ. තේරුණා නේද? නමුත් ඔයගොල්ලන්ට වාචා කම්මන්ත ආජීව බදාගෙන ඔයගොල්ලන් ළඟ තියෙන වායාම සති සමාධිය හොඳ කරන්න පුළුවන්. සම්මා නෙවෙයි හොඳයි කියන්නේ. හොඳ වායාමයකට හැරෙන්න. ඒක නිසා ඔයගොල්ලෝ කරන සියලුම කුසල් වැටෙන්නේ වාචා කම්මන්තා ජීව තියාගෙන වායාම සති සමාධිය හොඳ කරගෙන. බලන්න ඇත්තද කියන්නේ? දන් දෙන එක, පූජාවල් පවත්වන එක, වැඩිහිටියන්ට සලකන එක, අනුන්ට උපස්ථාන රෝගීන්ට උපස්ථාන කරන එක මොනවද මේ හැම එකම තියෙන මොනවද? වාචා කම්මන්තා ජීව තියාගෙන ඉන්නවා අපි. ඒවෙන් වැඩ ගන්නවා විසි කරන්නේ. තේරුණාද? විසි කරන්නේ වැඩ ගන්නවා. ඒ වැඩ ගන්නකොට අපේ වායාම සති සමාධි කියන මේ අංග තුන හොඳ වෙනවා. නැත්නම් ඇත්තටම වෙලා තියෙන්නේ ඔක අනිත් පැත්ත. වායාම සති සමාධිය හොඳ වෙලා තමයි වාචා කම්මන්තා ජීව වැඩගත්තේ. දැන් ඔකේ අනිත් පැත්ත කොහෙත්ම කරොත් වැරදි. වාචා කම්මන්තා ජීව හොඳ නැත්නම් නරක නම් ඒකටත් වායාම සති සමාධි ඕනේ. එතකොට අපි කියන ඒවා පව් කියලා. දැන් එහෙමනම් ඔයගොල්ලන්ගේ දියුණුවක් ගන්න ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මේ වෙලාවේ වාචා කම්මන්තා ජීව විසි කරන්න. පටිනිස්සග්ග කරන්න. තේරුණා නේද? අපි තෝරගත්තේ කාලේ වචන තිබුණොත් සම්මා වායාමයේ ඉක්මනින් අපිට හදන්න බෑ. කම්මන්ත තිබුණොත් සම්මා වායාමයේ හදන්න බෑ. ආජීව වලට තරම් දුන්නොත් සම්මා වායාමයේ හදන්න බෑ. සම්මා සතිය හදන්න බෑ. එහෙනම් ඔතෙන්දිත් ඔයගොල්ලෝ මේ අංග 8 දෙකකට තමයි මහන්සි වෙන්නේ භාවනාවේදී. ඒක තමයි වායාම සති. තේරුණා නේද? එතකොට මතක තියාගන්න ඕකේ ලකුණු කරේ නැතුවට ඔයගොල්ලෝ දක්ෂ වෙන්නේ ඔයගොල්ලන්ගේ වාචා කම්මන්තා ජීව විසි කරපු තරමටයි මේක සාර්ථක වෙන්නේ. ඒ මොකද භාවනා කරනවා කියන්නේ ඕක තමයි. කතා කර කරන භාවනාවක් නෑ කියලා පේනවා නේද? වැඩ කර භාවනාවක් නෑ කියනවා නේද? ශරීරයෙන් එක එක අස්තරට තියාගන්න ශරීරයේ මේක අලංකාර කරලා පවත් ගන්න හොඳ විදිහකට වාඩි වෙන්න ඒ වගේ අපේ ශරීරයේ තියෙන හැඩරුව ගැනම හිතනවා නම් ඒක ආජීවය. විපරත්මයි දෙයක්. එතනදි භාවනාවක් තියෙද? නෑ. ශරීරය අත්හැරලා දාපු තරම තමයි භාවනාව සාර්ථක. දැන් ඕකටයි අපි ඉස්සරහට යන්නේ. දැන් ඊගාට බලන්න අපිට මේ අංග 8 ඇති වෙන කාරණා 6ක් තිබුණාට
අපි මේ කරන භාවනාව අපි උදාහරණයක් විදිහට ගන්නෙ නැත්නම් පැහැදිලි කරේ ආනාපාන සති භාවනාව. මේක සතිපට්ඨාන සූත්‍රයේ තියෙන භාවනාව. මේ භාවනාවට සාර්ථක වෙන්න නම් ඔයගොල්ලන්ගේ මේ කියන ditthi සංකප්ප වාචාදී මේ කියන අංගات ඇති වෙන්න ඕන ඉන්ද්‍රිය දෙකකින් විතරයි. අනිත් ඉන්ද්‍රියත් විසි කරන්න ඕනේ. ඔකට තමයි භාවනාව පුරුදු වෙනවා කියලා කරන්නේ. ඔව් ඒක ලකුණු කරලා තියෙනවා. පේනවා ඇති ඔගේ. මොකද්ද ලකුණු කරලා තියෙන දෙක? ඔව් වෙනම පාට කරලා ඇති කාය විඥාණය නැත්නම් කාය මන කියන ඉන්ද්‍රියන් දෙක. එතකොට අනිත් ඉන්ද්‍රිය වලට අපි ළඟ තියෙන්නේ මොනවද? චක්කු, සෝත, ගාන, ජීව. මේ ටිකත් විසි කරන්න වෙනවා. ඒ කියන්නේ විසි කරනවා කියන්නේ මෙතන අර්ථයක් තියෙනවා. ඔයගොල්ලන්ට දැන් මේවෙන් එන අරමුණු නොසලකා හරින්න වෙනවා. මේක නවත්තන්න බෑ. දැන් බලන්න භාවනා කරනකොට ওই ටික ඔය කියන ඒවා නෙවෙයිද වෙන්නේ. ඔයගොල්ලෝ ඉඳ ගන්නවා. ඉඳ ගන්නවා ඇස් පියනවා. මොකක්ද වෙන්නේ? අර ditthi සංකප්පාදී මේ අංගات ඇති වෙන ඉන්ද්‍රියන් හයෙන් එකක් එහෙම්මම නැවැත්තුවා. මොකද්ද නැවැත්තුවේ එක? ඔව් ඇහැ. ඇහෙන් අරමුණු වෙන්නේ. ඇහෙන් අරමුණු වෙන්නේ කියන එකේ තේරුම මොකද? ඇහැ හින්දා මේ ඇහෙන් එන අරමුණු හින්දා ඔයගොල්ලන්ට ditthi සංකප්පාදී මේ සංසාරයේ හදන අංගات ඇති වෙන්නේ නැහැ. තේරුණා නේද? එතකොට හැදෙන්නේ ඉන්ද්‍රියන් පහක අරමුණු හින්දා මේ සංසාරයේ උගුනේ. දැන් ඊට පස්සේ ඔයගොල්ලන්ට ශබ්ද අඩු තැනකට ගිහිල්ලා එන ඉතිරි ශබ්ද ටික. ශබ්ද අඩු තැනට ගියා කියලා ඇහැට මේ කනට ශබ්ද අඩු වෙන්නේ නැහැ. ඇහෙන්නේ නැතුව නවතින්නේ නැහැ. කන වහන්න බෑ. නමුත් ඔයගොල්ලෝ කාලයක් මේක පුරුදු වෙනකොට කනට ඇහෙන ශබ්ද හින්දා ඔයගොල්ලෝ කැළඹෙන ස්වරූපේ වෙනස් වෙන ස්වරූපය අඩු වෙලා මේ කනට එන අරමුණු නොසලකා හරින්න පුරුදු වෙනවා. තේරුණාද? දැන් නාසය දිව කියන අපේ ඉන්ද්‍රියන් දෙක එච්චර ප්‍රකට නැහැ. කොහොම දුර්වලයි. ඔයගොල්ලන්ට ඕන තැනකදී මේ අධික ලෙස ගඳක් සුවඳක් නැත්නම් ඔයගොල්ලන්ට මේ නාසයෙන් එන අරමුණු නෙවෙයි. ගණන් ගන්න නැතුයි කියන්නේ. නවත්තනව නෙවෙයි වෙන්නේ ගණන් ගන්න. නොසලකා හරින්න. දැන් දිවෙන් අරමුණු වෙන්න කටේ මොනවා හරි දෙන්න ඕනේ කින්දා එහෙම නැති වුණා මේ ප්‍රශ්න ඉවරයි. දැන් ඔය විදිහට ඔයගොල්ලෝ ඉන්ද්‍රියන් හතරකින් එන අරමුණු එක්ක ගන්න ඇහෙන්නම් එන ඒවා සම්පූර්ණ නවත්තන්න ඇහුවා. එතනින් පස්සේ ඉන්න විදිහක් නෑ. ඇහි හැටි එහෙමයි. කණෙන් ඇහෙනවා දැන් එක එක જાති නොසලකා ගණන් ගන්න. නාසයෙන් එන ඒවත් ගණන් ගන්නෙ නෑ. ඉතුරු වෙන්නේ කීයද? ඔය තියෙන කාය ඉන්ද්‍රියයි මන ඉන්ද්‍රියයි. දැන් ඔය දෙක එක තමයි එහෙනම් ඔය දෙකෙන් තමයි ඔයගොල්ලන්ට මේ කියන අංගات ඇති වෙන්නේ. ditthi සංකප්පාදී දේවල් දැන් උපදින්නේ කොහෙන්ද? ඔය කාය විඥානේනොයි මන විඥාන. හැබැයි ඒවට අරමුණු වෙන්නේ. ශනිකෝ මේව ඇති වෙන්නේ. දැන් මනෝ විඥාණයෙන් එන ඒවත් ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට නොසලකා හරින්න පුරුදු වෙනවා. ඕකට තමයි කාලයක් ගත වෙන්නේ. දැන් ඔයගොල්ලෝ මනෝ විඥාණයෙන් එනවා කියන එකේ තේරුම තමයි ඔයගොල්ලන්ට එක එකව මතක් වෙනවා. කල්පනා වෙනවා. ඊයේ පෙරේදා කරපුවා ගැන හිතෙනවා. මේ ධර්මයේ පොත්වල කියවපුවා මතක් වෙනවා. බණ අහපුවා මතක් වෙනවා. බුදුහාමුදුරන්ගේ කාලේ මතක් වෙනවා. මේ ඔක්කොම කරන්නේ කවුද? මනෝ විඥාන. තේරුණාද? මනෝ ධම්ම කියනවා. දැන් ඔයගොල්ලෝ දක්ෂ වෙන්නේ ඔන්න එන වැඩක් නැති ධම්ම ටික නොසලකා හරින්න. නොසලකා හරිනවා කියන්නේ ඒක නවත්තන එකක් නෙවෙයි. ඔයගොල්ලන්ට බෑ මේ ලෝකයේ තියෙන දේක් නවත්තන්න. ඒ විදිහට ඔයගොල්ලන්ට මතක් වෙන එක ඔයගොල්ලන්ට නවත්තන්න පුළුවන් නම් මතක් නොවි. තේරුණානේ? මේක හොඳටම සලකන්න. ඔයගොල්ලන්ට පුළුවන් නම් ලෝකයේ තියෙන දේ දැන් Tamanට මතක් වෙන එක නවත්තන්න ඔයගොල්ලන්ට හැකියාවක් ලැබුණොත් කවදා හරි
ඔයගොල්ලෝ ලෝකයේ තියෙන දැන් අපි හිතමුකෝ මේ බුලන් වමනේ වුණා නවත්තන්න පුළුවන්. සුනාමියක් කෙන එක නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ කවදාවත් ඔයගොල්ලන්ට එකක්වත් කරන්නේ. එහෙම කරන්න යන මිනිස්සයා යන්නේ බුදුහාමුදුරගේ ධර්ම මාර්ගයක නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක් එයා පිළිපදින්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කවදාවත් බෑ ඔයගොල්ලන්ගේ මනසට එනේම අමතක කරන්න. මේක නවත්තන්න පුළුවන් එකම විදිය ඔයගොල්ලන්ට නිදා ගැනීම. එහෙනම් මනසට කල්පනා වෙන්නේ ඔයගොල්ලෝ නවත්තන්න හැම වෙලේම නිකන් නින්ද යන්නේ නෑනේ. එහෙනම් මොකද කරන්න පුළුවන් ලේසි වෙන්නේ? නින්ද යන්න බෙහෙත් ඕනේ. ඒක භාවනා කරන්න ඕනේ. තේරුණා නේද? ඒකින්ද හොඳටම මතක තියාගන්න කවමදාවත් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ භාවනාවක ඔයගොල්ලන්ට මතක් වෙන එක නවත්තන්න කොහේවත් උපදෙස් දීලා නැහැ. එහෙම දේවල් මේ හදාගෙන යන්න හැම එපා. එතකොට මම කපුව වෙනවා. ඒකයි මම මේ කියන්නේ. තේරුණා නේද? ඔයගොල්ලෝ මොකක් කරස්තාවන්නේ මම නිකම්ම කපුව වෙනවා. දැන් ඒකින්ද මෙතන තියෙන්නේ ඔයගොල්ලෝ දැනටත් දන්න ඔයගොල්ලෝ දැනට වැඩගත්තේ එකම දෙයක් විතරයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කරන්නේ. මේ ධම්ම නැත්නම් මනසට එන දේවල් ඔයගොල්ලන්ට වැඩක් නැතිවා කියලා නොසලකයි. එහෙම නැතුව ඔයගොල්ලන්ට හිතට එන දේනාවල් නවත්තලා මේ හිත පිරිසිදු කරන්න කියන එක කවදාවත් කරන්න බෑ. මේක ලෝක ධර්මයක්. මේ හිතේ මෙහෙම අරමුණු වෙනවා කියන්නේ. අරමුණු වලට ප්‍රතිචාර දක්වන්න අපි අනේක තමයි මෙතන තියෙන වැරද්ද. අරමුණු එන්න ඕනේ ප්‍රතිචාර නොදක්වලා ඉන්න පුරුදු වෙන්න. හැබැයි අපිට අවශ්‍ය ප්‍රතිචාරය අවශ්‍ය අරමුණට ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙන්නත් ඕනේ. දැන් මේක තමයි භාවනාව. මෙහෙම නැතුව වෙන විදිහේ භාවනාවක් නැහැ. ඒකම දැන් ඔයගොල්ලෝ මහන්සි වෙනවා ඔය අතරම තව ඉස්සරහට යනකොට දැන් ඔය ඔක්කොම දේවල් ඉතුරු වෙලා තියෙන්නේ එහෙනම් ඉන්ද්‍රිය දෙකකින් අරමුණු වෙන්නේ අපිට දැන්. අනික් වයන් එනවා. එනේවට මොකද්ද කරන්න ඕන? ගණන් ගන්න නැතුව ඉන්න. මේ ගණන් ගන්න නැතුව ඉන්නවා කියන එක ඔයගොල්ලන්ට අලුත් මේ අලුත්ම අලුත් හොයා බැලීමක් හෝ අලුතෙන්ම ඉගෙන ගන්න එකක් නෙවෙයි. තේරුණා නේද? මේ බුදුහාමුදුරුවෝ කෙරෙහි බුදුහාමුදුරුවෝ පෙන්වන අලුත්ම දෙයක් නෙවෙයි මේ. ඔයගොල්ලන්ගේ ජීවිතේ මේ තාක්කල් වැඩගත්ත ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව ඔයගොල්ලන්ගේ වමනාවන අනුව කරපු තවත් කලතුරුද්දක් මේකට යොදා ගන්න එක විතරයි. ඇයි එහෙම කියන්නේ? දැන් අරමුණු වෙනවා ඒක හරියි. දැන් මනසට එන අරමුණු වලට මොකද්ද කරන්න ඕනේ? ඒවා නැති කරන්න උත්සාහ ගත්තොත් මගේ මේ අරමුණු නැති වෙන්න ඕනේ මට මොකවා හිතෙන්නේ නැහැ දැන් මට හුස්ම විතරයි තේරෙන්නේ කියන කතාවක් කියනවනම් එයා හරි ධර්මයක් නෙවෙයි කියන්නේ. හැබැයි යාට හුස්ම විතරක් තේරෙන ස්වරූපයක් ඇති වෙලා තියෙන්නේ හිතට එන ඒවා ගණන් ගන්න එක ඇති යන. තේරුණා නේද? ඒ අධ්‍යක්ීම් උඩ යන්න පුළුවන් මට හුස්ම විතරයි තේරෙන්නේ කියලා. නමුත් වෙන්නේ ඇත්ත වශයෙන් ඒක නෙවෙයි. හිතට මතක් වෙන ඒවා මතක් වෙනවා කනට ඇහෙනවා නමුත් ඒක එච්චර යාට ලොකු නෑ. මොකද ලොකු නැති වෙලා තියෙන්නේ යාගේ පුරුද්ද ශික්ෂාව අනුව ලොකු කරගෙන තියෙන දැන් හුස්ම ගැන අවධානය. දැන් මෙන්න මේක තමයි බුදුහාමුදුරට වැදගත්. දැන් ඔයගොල්ලන්ට හිතේ මේක කරන්න බෑ අපිට. තේරුණා නේද? මගේ තියෙන දුර්වලතාවින්ද බෑ. මට වෙනේවා මතක් වෙනවා වැඩි. දැන් මට මේ තියෙන දේවල් මතක් වෙනවා දරුවෝ ගැන මතක් වෙනවා මට තියෙන ආර්ථික ප්‍රශ්න මතක් වෙනවා මට තියෙන සමාජීය ප්‍රශ්න මතක් වෙනවා මෙහෙම කියලා කියනවා. නමුත් ඔය එක ප්‍රශ්නයක්වත් නෑ ඔයගොල්ලන්ට ඕන දෙයට ඔයගොල්ලෝ ජීවත් වෙනකොට ඕකේ දෙනවා. තේරුණා නේද? ඒක ඇත්තද කියලා බැලුවා ඔයගොල්ලන්ට සද්ද ඇහුවට කතා කරාට ගානක් නැතුව ඉන්න පුළුවන් දැන් බලන්න ජීවිතේ කොච්චර දිනද කියලා. දැන් ළඟ ඉන්නේ මිනිහා මිනිස්සයා කතා කරනවා.
අනේ කියලා කතා කරනවා. ප්‍රතිචාරණක් දක්වන්න නැතුව හිතේ තැන් හොයන්න තමන්ගේ ජීවිතය. අන්නේ මේ හේවුවොත් අන්න තමන්ට තේරෙනවා මේ වැඩේ මං ඉස්සරහ කරලා තියෙනවා නේද මගේ වාසියට. එහෙම තැන් මොනවා? එහෙම තැන් අද දවසේ උනත් ඒගොල්ලන්ට හිටියේ. තේරුණා නේද? අපිට මේ ඉන්ද්‍රියන් වලින් අරමුණු ආවට මේ අරමුණු ඕන නම් අපිට නොසලකා ඉන්න පුළුවන් කියන එක මේ පොඩි ළමයේ පවා දන්නේ. පොඩි ළමයා ප්‍රයෝජනට ගන්න එක. තේරුණා නේද? ඒ ප්‍රයෝජනෙට ගන්න එක බුදුහාමුදුරුවෝ සම්මා තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්න විතරයි මේ කියන්නේ. නමුත් අපිට ගැටලුවක් තියෙනවා. අපි එහෙම තැන් වල ප්‍රයෝජනෙට ගන්න මේ විදිහට. දැන් ඔයගොල්ලන්ට බැරි වෙලා හරි අවදානම් වැඩක් කරන්න කියනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හොඳට කැපෙන පිහියකින් පොඩියට මොනවා හරි ලියන්න යනවා. කුස්සියේදී හැමදාම කරන වැඩක් නෙමෙයි. මිරිස් ලියන්න යනවා කියන්නේ. පොතෙන්දි දැන් ඔයගොල්ලන්ට හිතන එකට ප්‍රතිචාර දක්වන්න. පේන එකට ප්‍රතිචාර දක්වන්න ගියා නම් ඇහෙන එකට ප්‍රතිචාර දක්වන්න ගියා නම් අද ඔයගොල්ලෝ මේ මෙතෙන් දෙන්න ඕනේ ඔය ඇඟිලි වල කෑලි නැතුව. ඇඟිලි නැතුව. ඇයි එච්චරට අපි ලියලා තියෙනවා? එහෙම එතකොට අනික් ඉන්ද්‍රියන් වලට මේ විදිහටම අරමුණු වෙනවා. අපි ශිල්පීය වශයෙන් දක්ෂයි කියන්නේ ඒ අනික් අරමුණු වලට යවන්නේ නැතුව අපිට ඕන දේ කරමු. තේරුණාද? යමෙක් ඉගෙන ගන්නවා හොඳට ඉගෙන ගන්නවා කියන්නේ ඔච්චරමයි. එතෙන්දී මේ ඉන්ද්‍රියන් ටිකේ මේ විදිහටම අරමුණු වෙනවා. ඒව මතක් වෙනවා, කල්පනා වෙනවා, ඇහෙනවා ශබ්ද. එයා දක්ෂයි කියන්නේ කොහොමද? යාට ඕන දෙයට විතරක් මේ අවධානය තියාගෙන ඉන්න පුරුදු වෙන්න. දැන් ඊට අමතරව ඔයගොල්ලෝ දක්ෂ වෙලා තියෙනවා පළක් වෙලාවට උඩ වැඩි. මේ ඉන්ද්‍රියන් දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ මෙතන මේ භාවනාවක් ගෙනියන්න චක්කු දෝත ගාන ජීව අපි මේක නොසලකා හරියට. මන කියන එකෙන් අපිට ඕන ටික ඉතුරු කරගන්න වෙනවා අනිත් ටික නොසලකා හරියට. කයත් එහෙම. දැන් ඔය විදිහට නොසලකා හැරියොත් නැත්තම් වාචාකම්මන්ත ආජීව කියන தත්ත්වයේ එළියට එන්න දෙන්නේ නැතුව ඔයගොල්ලෝ යම්කිසි විදිහක නවත්තගෙන යමක් කරන්න ගියොත් ඒක ඕනම වැඩක් භාවනාවේ ಗುಣ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි නොකියුවට ඒකට භාවනාවක් කියලා කරන්නේ භාවනාවේ ස්වરૂපයක්මයි. හොඳම දේ තමයි ඔයගොල්ලන්ට සක්සුදක්සේ පැහැදිලි හැම දිනාටම හොඳ පළපුරුද්දක් තියෙනවා. මේකේ පැය ගණන් කරොත් ජීවිත කාලයෙන් බොහොම මේ වැඩි කාලයක් වෙනවා. වඩපු හොඳම භාවනාව ඔයගොල්ලෝ සෝකේ. තේරුණානේ? ඔය කාටවත් සෝකේ වැඩි වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් මෙතන නැහැ. සෝකේ කියන එක එතකොට වඩනවා කියන එකේ තේරුම තමයි ඔයගොල්ලෝම දක්වන ඇති අධික ලෙස ඔයගොල්ලන්ට ශෝකේ එනකොට කවුරුවක් කතා කරන එකක් තේරෙනවා. අහන්න කැමතිද? කෑමක් බීමක් ඕනද? බඩගිනි දැනෙනවද? නෑ මොකක්ද ඒ කරන්නේ? ශෝක අරමුණ වඩනවා කියන්නේ වායාමය සතිය සමාධියකටම යොදනවා. ඒකේ තේරුම අනික් ඉන්ද්‍රියන් මේ ශෝකයේ එන්නේ හැබැයි මනෝ ධර්මයක් විදිහට. එතකොට ඉන්ද්‍රියන් 6ක් ඔයගොල්ලන්ට කොච්චර ප්‍රතිචාර ආවත් කොච්චර අරමුණු ආවත් ඒ 6 විසිකරන නොසලකා කොච්චර ශබ්ද ඇහුණා ශෝකයේ වැඩි කියලා. කොච්චර දේවල් පෙනුණා එහෙම වෙනවා. කොච්චර ස්පර්ශ දැනුණා වෙනවා. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ වැඩියෙන්ම තමන්ගේ පවුල කෙනෙක් ශෝකයටපත් වුණා, ශෝකේ වඩනවා නම් ඔකෙන් ගලවන්න දේවල් කරනවා. බලන්න කරන්නේ මොනවද කියන්නේ? එහෙම කරන්නේ ළමයේ ශෝකයෙන් අඬනකොට මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ?
ඈ අරමුණු වෙනස් කරනවා කියලා දැනගෙනද කරන්නේ? ඈ දැන් ළමයි කන්නනවා මොනවා හරි ඉල්ලලා ගන්නන්නේ ඒ ශෝකයෙන්. එයා කැමති දේ ලැබුණ නැත්නම් ඒක ශෝකයක්. එයා මනසෙන් ඒක හදා අඬනවා. ඔයගොල්ලෝ කරන්නේ කොහොම හරි දඟන් ළමයා උස්සගෙන ගිහිල්ලා හරි කොහෙට හරි ගෙනිහිල්ලා ඔය ඊට වැඩිය හොඳ දෙයක් එක්ක පෙන්නනවා. එක්ක ඊට වැඩිය හොඳ දෙයක් අස්සනවා. නැත්නම් කියෝලා ඊට වැඩිය හොඳ දෙයක් මනසට ධම්ම විදිහට ගන්නවා. පුතාට මතකයිනේ අපි ගියානේ අහල තැන කියලා කියනකොට ළමයාට අර දෝගයක් කියලා අර ඊට වැඩිය හොඳ දෙයක් මතක් කරලා දුන්නේ ඒක සතුට වඩන්න පුළුවන්. එතකොට සතුටත් අපි වඩන්නේ. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝගේ ජීවිතවල ඔයගොල්ලෝ හොයන්න ඕනේ ඔන්නේ වැඩක් නැතුව මේව වඩන තැන් අපේ අනන්තයි. නැතුව මේ බුදුහාමුදුරුවෝ අමුතුවෙන් ඔයගොල්ලන්ට මේ අනේ මේක විතර මං කියන විදිහට කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. ඔයගොල්ලෝ උප්පත්තියේම සහජ හැකියාවෙන් වඩන ධර්ම ටිකක් තියෙනවා. ඔන්නේ වඩන ධර්ම ටික වැඩි වෙන විදිය දැන් හොයන්න තමන්ගේ අනුන්ගෙන් නෙවෙයි. තමා තුලින් ඒකට ආදේශයක් කරන්න මේ කියන බව. ඔච්චර තමයි වෙන්නේ. නැතුව මේක අලුතෙන් මෙහෙම වෙන්න ඕන ලොකු පූජාවක් තියලා පටන් ගන්න ඕනේ. එහෙම එකක් නැහැ. පූජාවක් තියලා පටන් අරගෙන සෝම කරපු කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? ඈ? සෝමේ වඩපු කෙනෙක් ඉන්නවා. දැන් මෙහෙම වැඩෙනවා. මේ විස්තර කරන්නේ නැහැ. ඔයගොල්ලෝගේ ජීවිතවලින් බලන්න ප්‍රබලම හානිදායක ලෙස වැඩෙන එකක් තමයි ශෝකය, අනික තමයි රාගය. තේරුණා නේද? රාගයයි ශෝකයයි දෙකම ඔය විදිහට ඔයගොල්ලෝගේ ජීවිතයේ අනන්ත වඩලා ඇති පෞද්ගලිකත්වයෙන්ම බලන්න. මේක කරා ඉදිරියේදීත් වෙනවාමයි. තේරුණා නේද? දැන් ඒක නිසා වෙන බුදුහාමුදුරුවෝ දෙනවා මේ සතිපට්ඨාන භාවනාව වැඩිම තුල ලැබෙන පළවෙනි ආනිසංසය තමයි විසුද්ධියටපත් වීම. සත්තාන විසුද්ධිය ශෝක දෙවෙනි එක ශෝක පරිද්දවාන සමතික්කමයි. තර ශෝකයේ පරිදේවයේ වැඩෙන එක ඒක සමතික්කමයි කියන්නේ ඉක්මවන්න පුළුවන්. ඉක්මවන්නේ ශෝක අරමුණ වෙනුවට ඔයගොල්ලන්ගේ භාවනා අරමුණෙන් මේක අහක් කරගන්න. තේරුණානේ? මම ඒක පස්සේ පැහැදිලි කරන්නම් කොහොම හරි තේරුණාද? දැන් අපි කියන්නේ මේ භාවනාව තුල එහෙනම් ඔය කියන කාය ඉන්ද්‍රියයි මනෝ ඉන්ද්‍රියයි කියන ඉන්ද්‍රිය දෙකෙන් තමයි භාවනා අරමුණු ගන්න බලන්නේ මේ කායानुපස්සන. එතකොට බුදුහාමුදුරන්ට ඕනේ කාය ඉන්ද්‍රිය කොටු කරගන්න ඕනේ. මේක මනෝ ඉන්ද්‍රියෙන් කොටු වෙන්න ඕනේ. නමුත් ස්වභාව ධර්මයෙන් මෙහෙම වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැත්තේ මොකද? සාමාන්‍ය පංචේන්ද්‍රිය වලදී ඇහෙන් මොන හරි අරමුණක් ගත්තද ඊගාව අරමුණ ගන්න බැඳිලා ඉන්නවා අපේ මනෝ. ඒ කියන්නේ ඇහි වසම උල්ලංඝනය කරනවා මනස. දැන් කායේන්ද්‍රිය විතරක් කොටු කරගෙන ඔයගොල්ලෝ අනික්වට නොසලකා හැරලා දැන් කයෙන් හුස්ම ගන්නකොට සිදු වෙන්නේ ඕකමයි. දැන් හුස්ම ගැන අවධානයෙන් ඉන්න එකනේ අපේ භාවනාව නේද? ආස්වාසය ගැන අවධානයෙන් ඉන්නවා කයට තේරෙන ආස්වාසය. මේක මනසට තේරෙන ආස්වාසයක් විදිහට හදන්න ගියොත් සතිපට්ඨානෙන් පිටට යනවා. එතකොට කයට තේරෙන ආස්වාසයක ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්නකොට ඒ ආස්වාසය කයෙන් අවධානය කරපු හැටිය ඔන්න දෙවනුව ඉන්නේ අරමුණ ගන්නේ මනසයි. තේරුණා නේද? ඒකේ ප්‍රතිපලයක් විදිහට තමයි ඔයගොල්ලන්ගේ මේ මොහොතේ පෙනුනේ ආස්වාසයේ දිගයි කියන්නේ. ඒතර කයට දිගක් තේරෙන්නේ නැහැ. තේරුණා නේද? මම පැහැදිලි කරා නේද මේ භාවනා ක්‍රමයේදී අපි දීගං වාස්සසන්තෝ දීගං වාස්සසාමීති පජානාති. පජානාති කියන්නේ දැනගන්නවා. කවුද දිගයි කියන්නේ? කය නෙවෙයි. මනසයි. තේරුණා නේද? ටිකක් වෙලා තව භාවනා කරනකොට නිරායාසයෙන් මේ ස්වභාවික සංසිද්ධියක් විදිහට අපේ ශරීරයට සිදුවෙන්නේ මොකද්ද? මේ ආස්වාසයේ කෙටි වෙනවා. එතකොට මේ කෙටි ආස්වාසයත් ස්පර්ශය හඳුනා ගන්නවා කායින්ද්‍රිය. ඒක අර්ථකථනය කරනවා කෙටි කියලා මනෝ. තේරුණානේ?
තවත් මේ විදිහට අභ්‍යාසයේ දිගට යන්න කරගන්න ගියොත් ඔයගොල්ලෝගේ ආස්වාසයේ ඉස්සර තිබුණට වැඩිය පැතිකඩ දෙකක් දෙපැත්තෙන් පේන්න පටන් ගන්නවා. මේකට කියනවා සබ්බකාය පටිසංවේදී. ඒ කියන්නේ මෙච්චර වෙලා අපිට ආස්වාසයේ එක කොටසයි පේන්නේ. මැද කොටසක් විතරයි. පටන් ගන්න එකක් පේන්නේ නැහැ, අවසාන වෙන එකක් පේන්නේ නැහැ. එක පාට හිටියා. මූලික අවධානයකදී කාටවත් ඕක ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දකිනවා කාලයක් මේ අවධානයේ හිටියොත් මේ මැද කොටසට අමතරව පටන් ගන්න කොටසකුත් අවසාන කොටසකුත් පේනවා. අන්න ඒක කියනවා සබ්බකාය පටිසංවේදී. එතකොට එතෙන්දී සබ්බකාය පටිසංවේදී අග කොටස හා මුල් කොටස වෙන් කරලා දුන්නේ මනෝ විඥානය. එතකොට අනිත් ඒවා මේ නොසලකාරින් පුරුදු වෙන්න ඕනේ. ඒ අතරතුර මතක් වෙච්ච දරුවෝ ගැන මතක් කරන්න කියනවා මේ මොන කායක්වත් නැහැ. තේරුණා නේද? ඒ අතරතුර ඔයගොල්ලෝ කියවපු පොතක් මතක් වුණා නම් ඒකට ඒක තිබුණා මෙන්න එහෙමයි කියලා හිතුවනම් මේ මොන භාවනාවක්වත් නැහැ. ඔයගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ මතක් වෙන ඒවා නොසලකා හරින්න. ඒ වෙනකොට. කොයිතරම් දෙයක් වුණත් නොසලකා හරින්න ඕනේ. දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නා මේ විදිහටම ඔයගොල්ලෝ භාවනාවට ඉදිරියට ගෙනිච්චොත් ඊළඟට සිදුවෙන විශේෂ දේ තමයි බුදුහාමුදුරන්ට අත්‍යවශ්‍ය දේ මේක තමයි භාවනාවේ ඉලක්කය. නැතු ඔයගොල්ලෝ හදන ඉලක්කයක් මෙතන ගාවන්න මේපා. මෙතෙන්දී මේ මනෝ විඥානයේ විසින් කාය විඥානයේ ලබා දෙන මේ දෙයට අර්ථකථන දීම නවත්තන්න. නවත්තන තැනකට ඉස්සරහට භාවනාව යන්න. තේරුණා නේද? එතකොට ඒ තැන කියන්නේ හුදු කාය විඥාණයෙන් දැනෙන දැනුමකට සීමා වෙනවා. මෙන්න මේක බුදුහාමුදුරුවෝ හඳුන්වනවා පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමේති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමේති සික්ඛති කියලා. පස්සම්බයං කාය සංකාරං පස්සම්බයං කියන්නේ මොකද්ද? සංසිඳවන. මොනවද සංසිඳවන්නේ? කාය සංස්කාර. කාය සංස්කාර කවුද තේරුම් ගත්තේ? මනස. ඔන්නෝක තමයි දැනගන්න. මනස විසින් මේ භාවනාව දැන් తాවකාලිකව නවත්තනවා. එතකොට මේ ඉන්ද්‍රියන් හයෙන් ඔයගොල්ලෝ දැන් තනි ඉන්ද්‍රියකට කොටු වෙලා මොකක්ද ඉතුරු වෙලා තියෙන ඉන්ද්‍රිය? නෑ. මන වුණොත් වැරදි භාවනාව. කාය බුදු කාය විඥාණයෙන් එතකොට භාවනාව ඔය මොහොතේ කරන්නේ. මේක තියෙන්නේ ඈ ඒක තමයි දැන් කායෙන්දීන් හඳුනාගත්තා ඉස්සෙල්ලා තුන් අවස්ථාවේ. දැන් දිගයි කියලා හඳුනාගත්තේ මනෝ ඉන්ද්‍රිය. හුස්ම. කෙටි කියලා හඳුනාගත්තේ කවුද? මේක දැන් හැම එකක්ම තේරෙනවා සම්පූර්ණ තේරෙනවා කියලා හඳුනාගන්නේ කවුද? පස්සම්මය කාය සංකාරණ කියන්නේ මොකද්ද? මනෝ විඥානේ මේ කෙරුවාවෙන් ඉවත් වෙනවා. තේරුණාද? මෙතන තමයි රහස. මෙතන තමයි භාවනාවේ හොඳම තැන. මේක දැනගෙනම යන්න නැත්නම් අර මං ඉස්සෙල්ලා කියන කපුවා වෙනවා නිකම්ම. තේරුණා නේද? මෙතෙන්දි කපුවා නම් කරන්නේ. අනිත් කෙනෙක් කරාට කමන්නේ. මෙතන තමයි තැන භාවනාව. තේරුණා නේද? මෙතන තමයි ඔයගොල්ලන්ට බුදුහාමුදුරන්ට උගන්වන්න ඕනම දේ තියෙන්නේ. ඈ? ඔව්. ඒක තමයි දැන් අපිට තියෙන අපේ දැනුම. ඕක තමයි අපේ අනවබෝධය. තේරුණා නේද? දැන් කායේන්ද්‍රියට ඒක විඥානය. ඒක එතෙන්ට යන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ මේ අපි දක්වන්නේ. දැන් මේකට යන්නේ නැතුව අපි මේක ගැන තරඟ කරොත් අපි එතනම වැටෙනවා. තේරුණා නේද? මෙතන බලන්න තව පැහැදිලි කරගන්න. ඒකයි මම කිව්වේ ආයෙ මං කපුව කරන්න එපා. මේ මෙතෙන්දී වුණොත් මේක වෙනවා. දැන් මෙතන වෙන්නේ මෙහෙම දෙයක්. මම පුළුවන් තරම් පැහැදිලි කරන්න. අත්දැකීමකට ගිය හැටි ඕක පැහැදිලි කරන්න දෙයක් නැහැ. තේරුණා නේද?
අත්දැකීම් තියන අය ඉන්නවා මෙතන. මේක පැහැදිලි කරන්න දෙයක් නැහැ. එතකොට තර්ක නැතුව යනවා. එතකොට තර්කයේ ගොඩනගෙනවනම් අපි අත්දැකීමට යන්න ඉක්මන් කරගන්න ඕනේ. මෙතන සිදු වෙන්නේ බලන්න පස්සම්බයං කාය සංඛාරා. පස්සම්බයං කියන්නේ සංසිඳුන. මොනවද සංසිඳවන්නේ? කාය සංස්කාරය. කාය සංස්කාර තේරුම් ගන්නේ කය නෙවෙයි. කාය සංස්කාර තේරුම් ගන්නේ මනස. තේරුණා නේද? එතකොට කාය සංස්කාර තේරුම් ගන්න එකයි සංස්කාර වෙන්නේ තේරුම් ගන්න කෙනෙක් ඉදීමයි. කාය සංස්කාර කියන්නේ තේරුම් ගන්න මනස නම් මනස මෙතනින් ඉවත් වෙනවා. නැත්නම් හුස්ම නවතින්නේ නැහැ. තේරුණා නේද? හුස්ම ගැනීම එහෙම තියෙනවා. ඔයගොල්ලන්ට ඒක තව විස්තර කරගත්තගේ දැන් ගස් කොළනුත් හුස්ම ගන්නවා. එහෙනම් ඒක කාය සංස්කාරات නැහැ, චිත්ත සංස්කාරات නැහැ, මනෝ සංස්කාරات නැහැ. ඒ කියන්නේ වචී සංස්කාරات නැහැ, මනෝ නෙවෙයි. ඒ මොහොත ඔයගොල්ලෝ ගහක් වගේ වෙනවා. එච්චර. එයි මේක දිගට තියනවා නෙවෙයි මේක මේ පැහැදිලිම කරන්නේ මෙතනමයි භාවනාව තියෙන්නේ මේක හරි වටේට යම් මේක අල්ලගන්න මෙතන අල්ලුවේ නැත්නම් මේ භාවනාව ගෙනියන්න බෑ යාට. ඒ මොහොතේ ඒ කියන්නේ එතකොට ඒක ආරම්භුනේ මේක දිගට තියෙනවා මේක දක්ෂ වෙනවා මේවා නොකර ඉන්නවා නෙවෙයි ඒගොල්ලන්ගේ ජීවිතේට මේවා උදා වෙන ඕන තරම්. මේක හඳුන ගන්නයි ඕනේ. හඳුනගත්තේ නැත්නම් මේවා දුකයි. නැත්නම් හඳුනගත්තොත් සැපයි. මේක තමයි ධර්ම. අපිට තියෙන්නේ මේ කියන බුදුහාමුදුරුවෝ කියන මේක හඳුන ගැනීමයි. හඳුනගත්තොත් සැපයි නැත්නම් දුකයි. එහෙම ප්‍රශ්නකුත් මේවා තියෙනවා. තේරුණා නේද? ඒකින්ද අපි බොහොම හොඳින් සාකච්ඡා කරලා මේක විසඳ ගන්න යන්න වෙනවා. තමයි මේ தත්ත්වයට අවින්දත් ඕන භාවනා කරන්න. එතකොට මෙතන වෙන්නේ ඇත්තටම කාය සංස්කාර අත්හරිනවා. අහක් වෙනවා. තේරුණානේ සංසිඳෙනවා. නමුත් හුස්ම ඔයගොල්ලන්ට කයට දැනෙන හුස්මක් තියෙනවා. ඒ දැනෙන හුස්මට වෙන්නේ මේක ආස්වාසයක් කියන්නත් බෑ. තව දිනු කරොත් ආස්වාසයක් කියලා වෙන් කරන්නත් බෑ. වෙන් කරන්න මහන්සි ගත්තොත් ආයෙ එනවා. කාය සංස්කාර එනවා. මනස එනවා. ඔයගොල්ලෝ අඬ ගහලා ගන්නවා ළඟට. වරෙන් කියලා වීර්යය ගන්නවා වගේ ගන්නවා. අඬ ගහලා. තේරුණා නේද? ඒ වෙලෙට ගියත් ඔයගොල්ලෝ අදක්සයි භාවනාවෙන් ෆේල් වෙනවා. ඔයගොල්ලෝ මේක වටිනවා කියලා තේරුම් අරගෙන මේකේ වැඩි මේක කුසලයක් කියලා අරගෙන උපන් කුසලයේ වැඩි දියුණු කිරීමේ වීර්යයෙන් යන්න ඕනේ. තේරුණා නේද? ඒකින්ද හොඳට මේ ගැන අහලා තියෙන්න ඕනේ. හොඳට තේරුම් අරගන්න ඕනේ. මෙතන ලැබුණ වෙලාව හැම වෙලෙම ලැබෙන්නේ. තේරුණා නේද? භාවනා කරනකොට හැම වෙලෙම ලැබෙන්නේ නැහැ. ලැබිච්ච හැටි මේ කුසලය මේක දියුණු කරගන්න ඕනේ කියන මට්ටම තමා ළඟ තියෙන්න ඕනේ. දැන් මෙතෙන්දි වෙන්නේ ඇත්තටම මේ වෙනකන් ඉතුරු වෙලා තියෙන එකම එක සංස්කාරය තමයි කාය සංස්කාරය. දැන් මේ යන්නේ අපි කායන පස්සනාව හරහා. ඊට කලින් ඔයගොල්ලන්ගේ වචන ගිලිහිලා ඉවරයි. වචී සංස්කාර ඉවරයි. තේරුණා නේද? ඒ භාවනා කාලයේදී මුලින් ඔයගොල්ලෝ වාචී සංස්කාර අහක් වෙලා චිත්ත සංස්කාරත් අහක් කරලා ඉවරයි. මේ මොහොත මේ අන්තිමට එල්ලිලා හිටියේ මේ කාය සංස්කාර. තේරුණා නේද? දැන් ඔය මොහොතේ කාය සංස්කාරات ඇත්තරියම ඔයගොල්ලෝ දකින්නවාද? සංස්කාර නැති මොහොත ජීවිතේ ඔයගොල්ලෝ අත්විඳිනෝයි. ඉතින් මේක වටිනවා කියලා තේරුම් ගත්තේ නැත්නම් මේක මූසලකම. ඒ කියන්නේ Tamanට දැනෙන්නේ මේක මූසලකමක්. බුදුහාමුදුරන්ට විතරයි මේක වටින්නේ. තේරුණා නේද? මේක ලැබුණා කියලා ඔයගොල්ලන්ට ඕකෙන් කිසි වැඩක් ගන්න නැතුව අහක් කරන්න පුළුවන්. මේක ලැබුණා කියලා දැන් මේක ලැබුණා කියලා කාටවත් ඒක මොකටවත් ගන්න නැතුව අහකට දාන්න පුළුවන්. ආයෙ ඔයගොල්ලන්ගේ මේ සාමාන්‍ය විදියට වාචා වම්මන්තා ජීව දිනු කරගෙන අපි වගේ දැන් ඉන්න පුළුවන්. ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ කාටවත්. නමුත් මේ මොහොත අපි පස්සේ තවත් තියෙන ප්‍රශ්න මම හවස වෙලාව දෙනවා අහලා නිරාකරණය කරගන්න. මේක තර්කයෙන් නෙවෙයි යන්න ඕනේ. ගිහිල්ලා අත්දකපු වෙලාවත් එක්ක ඉක්මනින් අත්දකින්න යන්න ඕනේ.
එතකොට තේරෙනවා මෙතන මේ සුළු කාලයේ සියලු සංස්කාර අහක් කරපු මොහොත. සංස්කාර නැති තැන මොකද්ද කියන්නේ? උපාදාන නැහැ. මේ ජීවිතයට උපාදාන නැති තැන හඳුනා ගන්න හොඳ තැන. හොඳ අවස්ථාව. ඔව් වෙන්න පුළුවන්. හැබැයි මේක හඳුනාගත්තේ නැත්නම් දුකයි. මේවා නැතුව වෙන ප්‍රතිඵල විදිහට නම් කරන එක තමයි මේ සමාජයේ වෙච්ච ලොකු වැරද්ද. තේරුණා නේද? හඳුනාගත්තොත් මෙතන ඔයගොල්ලන්ට විපස්සනාවට ගියයි. එතකන් සමථි. ඔච්චරයි තියෙනවා. එතකොට ප්‍රඥා ශික්ෂාවට යන්නේ ඕක හඳුනා ගැනීමෙන් විතරයි. එතකන් මොන ශික්ෂාවද අපි ඉන්නේ? වායාම සති සමාධි වඩන සමාධි ශික්ෂා. තේරුණා නේද? ඒකින්ද ඔයගොල්ලෝ මහන්සි ගන්න වෙනවා මේක හඳුනගන්න. එතකොට හඳුනා ගන්න කරන්න තියෙන්නේ මොනවද? ඔයගොල්ලෝ වාඩි වෙලා කොහේ හරි භාවනාවක් දැන් මේ දෙන් දිනුවක් කරන්නේ වාඩි වෙලා ඉන්නවා. ඉස්සෙල්ලාම වාචා කම්මන්තාදීව විසි කරන්න. තේරුණා නේද? මේ අද දවසේ යාළුවෙක් එක්ක කතා කරන්න, ගෙදර දේවල් ගෙනාපුවා කතා කරන්න, කන බොන ඒවා කතා කරන්න ආසාවක් තියනවා නම් ඔය කියන தත්ත්වයට ඒගොල්ලන්ට ලඟ වෙන්න දෙන්නේ නැහැ. තේරුණා නේද? ඒකින්ද අපි යොදාගත්තේ දවසේ අපි හැකි තරම් කතාව අඩු කරනවා. ඔයගොල්ලන්ගේ කම්මන්ත ආජීවත් හැකි තරම් සරල කරන්න ඕන. කම්මන්ත නැහැ නේද? දැන් කම්මන්ත හොඳ කම්මන්ත හොන නරක කම්මන්ත මේකේ ભેදයක් නැහැ. හොඳ ඒවත් විසි කරලා දාන්න, නරක ඒවා විසි කරන්න. නැත්නම් යන්න බෑ. හොඳ බදාගෙනත් යන්න බෑ නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ අද දක්ෂ වෙලා අනේ මේ හරි ලස්සන පන්සල මේ බුදු පිළිම වහන්සේ මෙච්චර ලස්සනයි, බෝධීන් වහන්සේ හරි ප්‍රියමනාපයි කියලා එතන වඳින්න ගියොත් මොකද්ද කරන්නේ? හොඳ කම්මන්ත කරන්න යනවා. ඒව කරන්න ගියොත් මෙතෙන් යන්නේ නැහැ. ඒවා ඉස්සර කරලා දින එකයි වැදගත්. අද මේ ඔක්කොම වාචා කම්මන්තාජීව මතයි මේවා තියෙන්නේ. ඒවා විසි කරන්න බලන්න, නොසලකා හරින්න බලන්න, වාඩි වෙලා හුස්ම ගැන අවධානයෙන් ඉන්න. හැබැයි අවධානයෙන් ඉන්න ඕනේ ශරීරයට දැනෙන එක. කාය විඥාණයට දැනෙන හුස්ම. වෙන විදිහකට හිටියත් මේක ඔය ඔතෙන්ට යන්න බෑ. කාය සංස්කාර නෙවෙයි ඉන්නේ. එතකොට හුස්මෙන් හම් වෙන්නේ ඔයගලන්ට චිත්ත සංස්කාරයක් හැදෙනවා. හුස්ම චිත්ත සංස්කාරයක් විදියට අහුවෙච්ච කෙනා මේ භාවනාව කරන්නේ සතිපට්ඨානේ නෙවෙයි සමත භාවනාවක් වෙනවා. මේ එකම භාවනාව. තේරුණා නේද? ඒකින්ද මේ කයට තේරෙන එක වෙන්න ඕනේ. කයට තේරෙන එකේ මෙතන තීව්‍රතාවය වැඩි වෙන්න ඕනේ. කයට එතකොට තේරෙන්නේ හුස්ම මේ තියෙන නාසයට, තොලට මේ වගේ ප්‍රදේශයකට. දැන් කයේ අනිත් තැන් වල වේදනා ආදී දේවල් වලට අවධානය ගියොත් ඒක අඩු කර ගන්න මහන්සි වෙන්න ඕනේ. මේ ස්ථානයේ කේන්ද්‍ර වෙන්න ඕනේ අවධානය තියෙන. මේවා නොසලකා හැරලා පුරුදු වෙලා තමයි මෙතෙන්ට යන්නේ. දැන් මම යෝජනා කරන්නේ ඔයගොල්ලන් නොසලකා හරින්න බැරි කමක් නැහැ. මේකේ තියෙන වෙන ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට දැන් මෙතන මధుරුව කන්නේ මෙහි මధుරුව අඩු. තේරුණා නේද? මధుරුව ඇඟ පුරා වහලා තියෙද්දි වැඩ කරපු තැන් මතක් කරගන්න. ඔයගොල්ලන්ට උමනාහින්ද වැඩ කරන්නේ. තේරුණා නේද? ඔයගොල්ලන්ට කවුරු හරි තමන්ගේ කකුලෙන් අදිනකොටත් තමන්ගේ දේ කරන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඒක කරදරයක් කියලා ඒක අත්හරින්නේ. තේරුණා නේද? ජීවිතයෙන් හොයාගන්න එහෙම තැන්. මේ මෙහෙම කරන්න පුළුවන් උනේ කොහොමද ඔයගොල්ලන්ට? එතෙන්දී යම්කිසි බලවේගයක් ඔයගොල්ලන්ට උදව් වෙනවා. බුදුහාමුදුරුවෝ කියන මේ දේ කරන්න යනකොට මේ බලවේගය යටපත් වෙනවා. තේරුණා නේද? මේ හුස්ම ගැන අවධානයෙන් ඉන්න ඔයගොල්ලන්ට වෙන්නේ ඔයගොල්ලෝ ළඟ තියෙන නීවරණ යටපත් වෙනවා. නීවරණ වලින් හදාගෙන කුණු රහ තියෙනවා නම් ඔයිට වැඩිය ඕන අමාරු වැඩක් ඔයගොල්ලෝ කරනවා. ජීවිතේ කරලා තියෙන ඕන. තේරුණා නේද? ඔහොම නෙවෙයි දවස් ගණන් මාස ගණන් ඔය ශරීරයට කිසිම දෙයක් නැතුව කිසිම සනසිල්ලක් නැතුව
ඔයගොල්ලන්ට වැඩ කර හැකි නීවරණ වල කුණු රහ තියෙනවා. ඇත්තද කියලා බලන්න. නමුත් මෙහෙම අපිට ඉඳගෙන ඉඳ ගියාම මේ හුස්ම ගැන අවධානයෙන් ඉන්න බැරුව නොයෙක් ඒවා කල්පනා වෙනවා. මේක හරිද? මේක වැරදිද? මේ හරිද වැරදිද කියන්නේ කවුද? ඒත් නීවරණ. තේරුණා නේද? මේ හරි වැරදි හොයන්න ඔයගොල්ලන්ට අයිතියක් නැහැ. ඔයගොල්ලෝ කවුද? මේකේ හරි වැරදි කියාදී ඕක හොයලා තමයි බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ විභාගයක් තියලා මේ නෝනත් කියන එක හරි කියන්න යන්න ඕනේ නැහැ බුදුහාමුදුර. තේරුණා නේද? මේ හුස්ම ගැන අවධානය මම හරිද කියලා හිතුවොත් එයා බුදුහාමුදුරන්ට විරුද්ධ වෙනවා. විචිකිච්ඡාව කියන්නේ ඒක තමයි. එතකොට මං කරන විදිහ හරිද කියලා හොයන්න එපා. මේකේ කරන විදිහ බුදුහාමුදුරුවෝ කියලා තියෙන එකමයි ඔයගොල්ලෝ නිකන් යන්නේ. හුස්ම ගැන අවධානයෙන් ඉන්න එච්චරයි. දැන් ඒක නිසා අපෙන් ලකුණු ගෙනිල්ලක් හෝ අපි මේක හරි කියලා අනුමත කරilla බුදුහාමුදුරන්ට අවශ්‍ය නැහැ. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ මේවා ගැන මොනවා හරි පටුවෙන් හිතුවොත් ඔයගොල්ලෝ නීවරණ වලට අහු වෙනවා. ඒකින්ද කලකන්න නැතුව විභාගات යන විදිහට නොසලකා හැරලා මේ අවධානයෙන් විතරක් ඉන්න පුරුදු. ඔච්චරමයි බාහන. සක්මන් කරනකොටත් එච්චරයි. ඒ වගේම හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොටත් එච්චරයි. දැන් වෙන දෙයක් හිතුවේ හැටි නීවරණ වලට අහු. එතකොට එහෙම නීවරණ වලට අහු වෙන්නේ නැතුව ගිය හැටි ඔය සබ්බකාය පටිසංවේදී කියන එකයි ඊට පස්සේ පස්සම්බයං කාය සංකාරං කියන එක ඉක්මනින් ලැබෙනවා. තේරුණා නේද? අන්න එතෙන්ට යන්න ඕනේ ප්‍රථමයෙන්. එතෙන්ට ගිය කෙනාට ඊගාව ටික ලීසි. ඒ දැනගත්තොත් නැත්නම් අතරමඟ තමයි. දැනගන්න ගියොත් හතර ගන්නවා, නොදැන ගියොත් හතර ගන්නවා. තේරුණා නේද? දැන් මේක ගැන අපි අද දැන් වෙලාව 10යි. දැන් විවේකයක් අරගෙන ඊළඟ මාස අදත් හම්බ වෙවි. ඒවත් වළඳලා එතකොට 11 වෙනකන් වුණා. නිස්සද්දව මහන්සි ගන්න මේ භාවනාව කරන්න. අපි ඊළඟට 11ට ඊගාවට එක කතා කරමු.